ආයුබෝවන් 2023 විභාගෙ පෙනී සිටින දරුවන්ගේ පන්තියේ අපි ආරම්භ කරමු තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කියන පාඩම. තාත්වික සංඛ්‍යා විශ්ලේෂණය. හරි රයිට්. එතකොට මේ පාඩමේදී අපි කතා කරන්නේ සංඛ්‍යා ගැන. සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරන්නේ. එතකොට මේ සංඛ්‍යා පද්ධතිය ගත්තාම අපි අතීතයේ ඉඳලා ගත්තම සංඛ්‍යා පද්ධතියේ අතීතයේදී සංඛ්‍යාවල තරම් අවශ්‍යතාවයක් තිබිලා නැහැ. ඊට පස්සේ සංඛ්‍යාවල අවශ්‍යතාවය එනවා. එතකොට අපි කතා කරන්නේ පූර්ණ සංඛ්‍යා වලින් විතරයි. 1 ඉඳලා 10 දක්වා වගේ සංඛ්‍යාවල අවශ්‍යතාවය. ඊට පස්සේ එතනින් එහාට සංඛ්‍යාත් පූර්ණ සංඛ්‍යා අවශ්‍ය වෙනවා. ඊළඟට මේකට දශම භාග සංඛ්‍යාවෙන් සංඛ්‍යාත් එකතු වෙනවා. වර්ගමූල සහිත පද මේ වගේ එන්න මේක විකාශන වෙලා තමයි අපිට මේ දැනට තියෙන සංඛ්‍යා කියන තාත්වික සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා ටික හැදිලා තියෙන්නේ. අපිට එතකොට මේ උසස් පෙළ මට්ටමේදී සංඛ්‍යා කියන එක ඊටාම වැදගත්. මොකද හේතුව මේ සංඛ්‍යා අපිට අපේ ඕනම කොටසකදී සංඛ්‍යා වර්ගය හඳුන්වන්නේ මේ සංඛ්‍යාවට අදාළ සංකේතයෙන්. ඒකෝට අපි දැනගන්න ඕන මේ කොටසට ගන්න පුළුවන් මොන සංඛ්‍යාද කියන එක. ඒකෝට මේක අපිට මූලිකවම ඊටාම වැදගත් වෙන කොටසක්. හරි රයිට්. එහෙනම් අපි බලමු මේ තාත්වික සංඛ්‍යා කොටසට ගැනෙන සංඛ්‍යා වර්ග මොනවාද කියන කොටස අපි බලමු. රයිට්. එහෙනම් මෙතන පළවෙනි වර්ගය අපි කතා කරනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. ඒතකොට ප්‍රකෘති සංඛ්‍යා වලට කලින් අපිට තිබිලා තියෙනවා ගණින සංඛ්‍යා කියලා. ගණනය කිරීමට භාවිත කරන ලද සංඛ්‍යා. ඒතකොට ගණනය කිරීමට භාවිත කරන ලද සංඛ්‍යා කියලා අපි කතා කරන්නේ බිඳුව හැර පූර්ණ සංඛ්‍යා. ඍණ සංඛ්‍යාත් හැර. ඒතකොට 1 2 3 මේ වගේ සංඛ්‍යා තමයි අපි ගණනය කිරීමට භාවිත කරන ලද සංඛ්‍යා. ඒතකොට 10 15 මේ වගේ දිගටම ගණනය කිරීමට භාවිත කරන සංඛ්‍යා. ඒතකොට මේක අපි මැත්ස් වලදී සංකේතයක් විදිහට භාවිත කරන්නේ නැහැ. අපි භාවිත කරන්නේ පළවෙනි එක තමයි ප්‍රකෘති සංඛ්‍යා කියන කොටස. රයිට්. එතකොට අපේ පළවෙනිම සංඛ්‍යා වර්ගයේ ඉන්නේ පළවෙනි එක ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති සංඛ්‍යා අපි හඳුන්වනවා natural numbers. natural numbers. එතකොට මේ ප්‍රකෘති සංඛ්‍යාවල සංකේතයේ විදිහට අපි භාවිත කරන්නේ n. එතකොට මේ සංඛ්‍යා වර්ගයක් කියන එක අපි මූලිකව හඳුනාගන්නේ ඕනම සංඛ්‍යා වර්ගයක මේ ඉර දෙපාරක් බෙදලා තියෙනවා. එතකොට මේ වගේ දෙපාරක් මෙහෙම ඉරක් තියෙනවා නම් අපි මේ කියනවා මේ හඳුන්වලා තියෙන සංඛ්‍යා වර්ගයක් කියලා. එහෙනම් ප්‍රකෘති සංඛ්‍යාවල සංකේතයේ n natural numbers. right. එතකොට ප්‍රකෘති සංඛ්‍යා ගණයට වැටෙන්නේ බිඳුව හැර පූර්ණ සංඛ්‍යා ටික අපි ප්‍රකෘති සංඛ්‍යා කියලා ගන්නවා. එහෙනම් අපි ගන්නෙ පූර්ණ සංඛ්‍යා. බිඳුව හැර පූර්ණ සංඛ්‍යා සියල්ලම අපි ගන්නවා ප්‍රකෘති සංඛ්‍යා විදිහට. නැත්නම් ගණින සංඛ්‍යා සියල්ල තමයි ප්‍රකෘති සංඛ්‍යා කොටට වැටෙන්නේ. ඒ වුණාට මේක 2017 සිලබස් එක වෙනස් වෙනකොට. ඒතකොට දැන් ඕගොල්ලන්ගේ තියෙන සිලබස් එකේදී තමයි බිඳුව හැර කියන කොටස ගන්න තීරණය කරේ. එහෙම නැත්නම් 2017ට කලින් සිලබස් වලදී බිඳුවත් සමග පූර්ණ සංඛ්‍යා ටික තමයි ප්‍රකෘති සංඛ්‍යා කියලා ගන්නෙ. ඒතකොට බිඳුවත් සමග ධන පූර්ණ සංඛ්‍යා ටික ප්‍රකෘති සංඛ්‍යා ගණයට වැටෙනවා කලින් සිලබස් එකේදී. දැන් ඕගොල්ලන්ගේ සිලබස් එකේදී ප්‍රකෘති සංඛ්‍යා කියලා හඳුන්වලා තියෙන්නේ බිඳුව හැර ධන පූර්ණ සංඛ්‍යා ටික. ඒතකොට ධන පූර්ණ සංඛ්‍යා තමයි අපි ප්‍රකෘති සංඛ්‍යා කියලා කතා කරන්නේ. රයිට්. එහෙමනම් ලියා ගන්න මේ විදිහට ධන පූර්ණ සංඛ්‍යා ප්‍රකෘති සංඛ්‍යා ලෙස හැඳින්වේ. ධන පූර්ණ සංඛ්‍යා ප්‍රකෘති සංඛ්‍යා ලෙස හැඳින්වේ. right. එතකොට මේ ධන පූර්ණ සංඛ්‍යා ටික අපි මේ විදිහට ලියන්නේ. එතකොට මේ සංඛ්‍යා කියන එක අපි කුලකයක් විදිහට ගන්නෙ. එතකොට ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියන එක අපි හඳුන්වන්නේ අපි දන්නවා අපි O level වලදී කතා කරලා තිනවා. ඕනම කුලකයක් අපි ලියන්නේ සංගල වරහන් ඇතුළේ නේද? එහෙනම් අපිට මේ විදිහට ලියන්න පුළුවන් ප්‍රකෘති සංඛ්‍යා කුලකයට එනවා 1 2 3 මේ විදිහට සියලුම ධන පූර්ණ සංඛ්‍යා ටික ප්‍රකෘති සංඛ්‍යා කුලකයට එනවා. right. එහෙනම් මෙන්න අපේ ප්‍රකෘති සංඛ්‍යා පළවෙනි කොටස. හරි. එතකොට මේක කලින් සිලබස් එකේ තමයි මෙතන බිඳුවත් එක්ක තිබුණේ. එතකොට පරණ පොත් ඕගොල්ලෝ බලනකොට ඕගොල්ලන්ට අහුවෙන්න පුළුවන් බිඳුවත් එක්ක පූර්ණ සංඛ්‍යා ටික. එතකොට දැන් අපේ සිලබස් එකේදී අපි කතා කරන්නේ බිඳු ඉවත් කරලා. බිඳු ඉවත් කළා තමයි අපි කතා කරන්නේ. right. එහෙමනම් අපි ඊළඟ සංඛ්‍යා වර්ගයට යමු. දෙවෙනි වර්ගය තමයි නිකිල සංඛ්‍යා.
නිකිල සංඛ්‍යා. දෙවෙනි වර්ගයේ නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අපි දන්නවා. නිකිල සංඛ්‍යා. integers. නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා අපිට ඕ ලෙවල් වලදී තිබිලා තියෙනවා. නේද? එතකොට නිකිල සංඛ්‍යාවල සංකේතය අපි හඳුන්වනවා. නිකිල සංඛ්‍යාවල සංකේතය එන්නේ ඉසඩ්. එතකොට මේක ඉරි දෙකක් මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඉසඩ්. සංඛ්‍යා වර්ගයක් නේ. නේද? සංඛ්‍යා වර්ගයක් ඕනම සංඛ්‍යා වර්ගයකට ඉරි දෙකක් එනවා. කැපිටල් ලකුණකින් තමයි අපි සංඛ්‍යා වර්ගයක් සංකේතවත් කරන්නේ. right. එතකොට නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා කියන්නේ මොනවද කියන්නේ අපි දන්නවා. නිකිල සංඛ්‍යා කියලා අපි හඳුන්වන්නේ මොනවද? නිකිල සංඛ්‍යා කියලා අපි හඳුන්වන්නේ ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා, ඍණ පූර්ණ සංඛ්‍යා. එතකොට බිඳුවත් අයිති. බිඳුව කියන එක නා ධන පූර්ණ සංඛ්‍යාවලවත් ඍණ පූර්ණ සංඛ්‍යාවලවත් වැටෙන්නේ නැහැ. මොකද බිඳුවෙන් තමයි ඔක බෙදෙන්නේ. බිඳුවෙන් ධන පැත්තේ තියෙනවා ධන සංඛ්‍යාව විදිහට, බිඳුවෙන් ඍණ පැත්තේ තියෙනවා ඍණ සංඛ්‍යාව විදිහට හඳුන්වන්නේ. එතකොට බිඳුව කියන්නේ ධනවත් ඍණවත් සංඛ්‍යාවක් නෙවෙයි. එතකොට අපිට නිකිල සංඛ්‍යා හඳුන්වනවා ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා බිඳුවත් සමග. right. එහෙනම් ලියාගන්න නිකිල සංඛ්‍යා. ලියාගන්න බිඳුවත් සමග. බිඳුවත් සමග ධන හා ඍණ බිඳුවත් සමග ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා නිකිල සංඛ්‍යා ලෙස හැඳින්වේ. බිඳුවත් සමග ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා නිකිල සංඛ්‍යා ලෙස හැඳින්වේ. හරි. එහෙනම් අපි නිකිල සංඛ්‍යා කුලකයට අයත් මොනවද කියන එක ලියාගමු. නිකිල සංඛ්‍යා. ඉසෙල්. මේක අපිට ලියන්න බෑ. මේ පැත්තෙන් ගත්තොත් ඍණ සංඛ්‍යා. ඍණ 2, ඍණ 1 මේ මල් ලියලා තියෙන ඍණ 2, ඍණ 1 මේ විදිහට දිගටම මේ පැත්තට යනවා. ඍණ 3, ඍණ 4, ඍණ 5 මේ වගේ යනවා. ඊට පස්සේ බිඳුව තියෙනවා. ඊළඟට 1, 2 මේ විදිහට ධන පැත්තට එනවා. මෙන්න එහෙම අපි හඳුන්වලා තියෙනවා නිකිල සංඛ්‍යා. නිකිල සංඛ්‍යා. right. හරි. එතකොට මේ නිකිල සංඛ්‍යා කියන එක නිකිල සංඛ්‍යාවල සංකේතය තවදුරටත් එහාට අපි වෙන අවස්ථාවල යොදා ගන්නවා. එතකොට අපි ධන නිකිල හඳුන්වන්නේ. right. මෙතන ඊළඟට ලියාගන්න ධන නිකිල. ධන නිකිල. ධන නිකිල හැඳින්වීමට අපි ගන්නවා ඉසඩ් ධන කියලා සංකේතය. මේ උඩින් පොඩි ධන ලකුණක් යොදලා තියෙනවා නම් මේ හඳුන්වලා තියෙන්නේ ධන නිකිල. එතකොට මේ ගොඩට අයත් වෙන්නේ මොනවාද? ධන නිකිල වලට. ධන නිකිල කියන්නේ මම කිව්වා බිඳුව කියන්නේ ධන නිකිලයක් නෙවෙයි. සමහර ළමයි ගන්නවා බිඳුවක් ධන නිකිලයක් විදිහට සලකනවා. ඒක බිඳුව කියන්නේ ධන නිකිලයක් නෙවෙයි. බිඳුවෙන් තමයි බෙදෙන්නේ ධන හා ඍණ. නේද? එයා තමයි මැද ඉන්නේ කෙනා. එහෙනම් ධන නිකිල කියන්නේ මොකක්ද වෙන්නේ? පූර්ණ සංඛ්‍යා ටික. 1, 2, 3 මේ විදිහට යන සංඛ්‍යා තමයි අපි ධන නිකිල කියලා හඳුන්වන්නේ. ධන නිකිල. right. එහෙමනම් දැන් ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් ඍණ නිකිල කියන්නේ මොනවද කියන එක මෙතනම. හරි. අපි එන එකක් ලියා ගමු. එතකොට ඍණ නිකිල. ඍණ නිකිල. එතකොට ඍණ නිකිල වල සංකේතය අපිට එන්නේ ඉසඩ් ඍණ විදියට නේද? ඉසඩ් ඍණ විදියට එනවා. එතකොට ඍණ නිකිල අපිට දක්වන්න පුළුවන් ඍණ 1, ඍණ 2, ඍණ 3 මේ විදිහට දිගටම යනවා. මේ තමයි ඍණ නිකිල. ඇත්තටම අපි මෙතන තිත් තියෙන තිත් 3ක් තිබ්බම අපි දන්නවා මේක දිගටම අනන්තය දක්වාම ওই විදිහට යනවා කියන එක. මේ ඍණ නිකිල. තවත් මේක අපි භාවිත කරන සංකේතයක් තියෙනවා. තවත් සංකේතයක් අපි භාවිත කරනවා බිඳුව සමග ධන නිකිල. බිඳුව සමග ධන නිකිල. බිඳුව සමග ධන නිකිල. එතකොට ඒකට අපි භාවිත කරන සංකේතය තමයි ධන නිකිල කියන්නේ ඉසඩ් ධන, බිඳුවත් සමග කියන්නේ මෙතන බිඳුවක් දානවා. එතකොට බිඳුවත් එක්ක බිඳුවත් අයිති කියන එක තමයි මෙතනදී අපි හඳුන්වලා තියෙන්නේ. right. එතකොට අපිට මේක ලියන්න පුළුවන්
බිඳුව සමග ධන නිකිල. බිඳුව 1 2 3 මේ විදිහට මේ සංඛ්‍යා දිගටම යනවා. මේ තමයි බිඳුවත් සමග ධන නිකිල. එතකොට මේක අපි තවත් ක්‍රමයකට මේක තව කෙනෙකුට හඳුන්වන්න පුළුවන්. මේ තමයි බිඳුව සමග ධන නිකිල. එහෙම නැත්නම් මේකට අපි කියනවා නිල් ඍණ. නිල් ඍණ නිකිල. ඒ කියන්නේ ඍණ නිකිල හැර ඉතුරු ටික නිල් ඍණ. එහෙම කියලා කියනවා. ඒතකොට මේක අවශ්‍ය නැහැ. ධන නිකිල කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. බිඳුව සමග ධන නිකිල. right. එහෙමනම් ඔයගොල්ලන්ට මේක ඊළඟ එකත් ලියා ගන්න පුළුවන්. බිඳුව සමග ඍණ නිකිල. බිඳුව සමග ඍණ නිකිල. අපිට එතකොට ඒක ලියන්න පුළුවන් සංකේතය Z ඍණ බිඳුවත් අයිති නිසා මෙතෙන්ට බිඳුව වෙනවා. එහෙමනම් අපිට බිඳුව සමග ඍණ නිකිල අපිට ලියන්න පුළුවන් බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 මේ විදිහට දිගටම බිඳුවත් සමග ඍණ නිකිල. හරි. එහෙමනම් අපි මේ කතා කරේ නිකිල සංඛ්‍යා. එහෙනම් අපි සංඛ්‍යා වර්ග දෙකක් ගැන කතා කරලා තිනවා. ප්‍රකෘති සංඛ්‍යා, natural numbers n කියන එක. එතකොට n වලට අපිට තිබුණේ නිකම්ම ධන නිකිල. එහෙනම් මෙන්න මේ බලන්න මෙතන n කියන කෙනාම සමානයි කාටද? z ධන වලටනේ. z ධන තමයි n වලින් හඳුන්වන්නේ. n කියලා දාන්නත් පුළුවන්, z ධන කියලා දාන්නත් පුළුවන්. අපිට maths වලදී ගොඩක් වෙලාට හම්බෙන්නේ n හම්බ වෙන්නේ නැහැ. අපිට z ධන විදිහට තමයි ඒක නිකිල සංඛ්‍යා විදිහට තමයි හඳුන්වන්නේ. right. එතකොට මේ විදිහට අපිට සංඛ්‍යා වර්ග දෙකක් අපි තියෙනවා. එතකොට නිකිල සංඛ්‍යා හඳුන්වන සංකේත වර්ග කීපයක් තියෙනවා. ඒවා ධන නිකිල, ඍණ නිකිල වෙනකොට බිඳුව සමග ධන නිකිල, බිඳුව සමග ඍණ නිකිල මේ වගේ අවස්ථාවලදී අපි මේ විදිහට හඳුන්වනවා. හරි. එහෙනම් තුන්වෙනි වර්ගයේ තුන්වෙනි සංඛ්‍යා වර්ගය අපි හඳුන්වන්නේ පරිමේය සංඛ්‍යා විදිහට. එතකොට පරිමේය සංඛ්‍යා අපි කියනවා රැෂනල් නම්බර්ස් කියලා. පරිමේය සංඛ්‍යාවල සංකේතය අපි දක්වන්නේ Q වලින්. Q. එතකොට Q ඉරි දෙකක් වෙනවා මේ විදිහට ඉලක්ක වෙනවා. එතකොට පරිමේය සංඛ්‍යාවල සංකේතය මේ විදිහට එන්නේ. පරිමේය සංඛ්‍යා. හරි. මේ පරිමේය සංඛ්‍යා හඳුන්වන්න කලින් මම පොඩි ප්‍රශ්නයක් ඔයගලෙන් අහන්නම්. මෙන්න මේක. මට හොයලා දෙන්න මෙන්න මේ අගයන් දෙක. මට ඕන බිඳුව බෙදීම 1 උත්තරේ කීයද? හරි. 1 බෙදීම බිඳුව උත්තරේ කීයද? මේ දෙන්නගේ අගයන් දෙක. කල්පනා කරලා බලන්න. බිඳුව බෙදීම 1 1 බෙදීම බිඳුවේ උත්තර දෙක. හරි. right. එතකොට බිඳුව බෙදීම 1 කියන එකේ තේරුම තමයි බිඳුවට එක ඒවා කීයක් තියෙනවද කියන එක. එතකොට බිඳුවට එක ඒවා කීයක්වත් නැහැ, එකක්වත් නැහැ නේද? එහෙනම් එකක්වත් නැහැ කියන්න අපි කියනවා බිඳුවයි. 1 බෙදීම බිඳුව කියන එකේ තේරුම මොකද්ද? එකට බිඳුව කීයක් තියෙනවද කියලා අහන්නේ මෙතන. මෙන්න මෙතන අපිට අර්ථ දැක්වෙන්නේ නැති අවස්ථාවක් එන්නේ. මේක අපේ අර්ථ නොදැක්වෙන අවස්ථාවක්. මේක අපිට මෙතෙන්දි පොඩ්ඩක් අවශ්‍යතාවයක් එනවා මෙන්න මෙයාගේ. ඒ නිසා තමයි මම මේක ගැන ඔයගලන්ට කියන්න ගත්තේ. එතකොට එක බෙදීම බිඳුව කියන කෙනා අපි දන්නේ නැහැ. මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. යට බිඳුව තිබුණොත්. උඩ බිඳුව තිබුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. උඩ බිඳුව තිබුණොත් යට මොන සංඛ්‍යාවක් තිබ්බත් උත්තරේ බිඳුවයි. නේද? එතකොට යට බිඳුව આવොත් මොකක්ද අපි ගන්නෙ? right. මේක මම බලන්න පොඩි උදාහරණයක් ගන්නම්. right. එක බෙදීම බිඳුවනේ තියෙන්නේ. එහෙමනම් මම ගන්නා මේකේ අගය හොයන්න මේ යන්නේ. එහෙමනම් එක බෙදීම එක ගමුකෝ අපි. එක බෙදීම එක. එක එකෙන් බෙදුවම කීයද උත්තරේ? එකයි නේ. එක දෙකේවා එකයි. එහෙමනම් මම දැන් මේ එක කියන කෙනා ටික ටික මේ යට තියනාගේ මට ඕන බිඳුව කරන්නනේ. මම දැන් මේක ටික ටික බිඳුවට ලං කරනවා. බිඳුවට ටික ටික ලං කරගෙන යන්නේ. right. එහෙමනම් මම ගන්නම් එක බෙදීම බිඳුවයි දශම 1. මේක එකට වඩා බිඳුවට ළඟ නේද? දැන් අපි ගත්තොත් මේ විදිහට එක මෙතන තියෙනවා නම් මෙතන බිඳුව තියෙනවා නම් එක බෙදීම 0.1 ගත්තොත් මේක කොටස් 10කට බෙදලා මේ වගේ තැනකට එන්නේ 0.1 නේ. ඒතකොට එකට වඩා හුඟක් අඩු වගේක් 0.1. ඒක හුඟක් බිඳුවට ළඟයි. නේද? එහෙමනම් මම එක බෙදීම 0.1 ගත්තොත් උත්තරේ කීයද එන්නේ? අපිට පුළුවන් මේ උඩයි යටයි දශම නැති කරගන්න. යට දශම නැති කරගන්න 10න් වැඩි කරන්න නේද? ඒතකොට යට එන්නේ 1. ඒතකොට උඩ එනවා 10ක්. එහෙනම් උත්තර එනවා 10යි. මම තවත් මේක බිඳුවට ලං කරන්නම්. මේ යට අගය. එතකොට මට මේක කියන්න පුළුවන් එක බෙදීම 0.01. එතකොට යට දශම නැති කරන්න නම් 100න් වැඩි කරන්න ඕන.
එතකොට යට 1 එන්නේ. එහෙනම් උඩ 100න් වැඩි වුණාම 100. 100 බෙදීම 1 කියන්නේ 100යි. ඇයි මම මේ විදිහට මේක කරගෙන යන්නේ? මේ විදිහට හදාගෙන යන්න හේතුව මම එක බෙදීම බිඳුව දන්නේ නැහැ. ඒක බිඳුව එක බෙදීම බිඳුවගේ දන්නවනම් කෙලින්ම ලියනවනේ. නෑ එහෙනම් කරන්න වෙන්නේ බිඳුවට ටික මේක කිට්ටු කරලා කොතෙන්ද මේක ළඟා වෙන්නේ කියන එක බලන්න යන්නේ මේ. රයිට්. එහෙමනම් මේ විදිහට එනවා. එතකොට මම ගත්තොත් එහෙම එක බෙදීම තවත් බිඳුවට ලං කරන්න මේක. 0.0.1. ඒක මීටත් වඩා බිඳුවට ළඟයි නේ. එතකොට මේකේ දශම නැති කරන්නම් 1000න් වැඩි වෙන්නේ. එතකොට උඩ 1000න් වැඩි වුණාම උත්තරේ 1000ක් එනවා. මේ යට තියෙන්නේ බිඳුවද? නෑ. නේද? දැන් තව ළමෙක් කියයි නෑ ඊටත් වඩා බිඳුවට ලං වෙනවා. 0.04ක් දාලා එක දැම්මොත් තව බිඳුවට ළඟයි. නැත්නම් 0.3ක් දාලා එක දැම්මොත් එහෙම තවත් බිඳුවට ළඟයි. එතකොට එනවා 1.4ක් එනවා. ඒ දශම ස්ථානයේ 4ක් තියෙනවනේ. තව ළමෙක් කියයි නෑ 0.10ක් විතර දාලා එක දානවා. එතකොට 1.11ක් එනවා. නේද? දැන් මෙහෙම ගත්තොත් එහෙම 1 යට 0.0 මේ විදිහට අපි හිතමු 9ක් දැම්මා කියලා 9ක් දාලා එක දානවා. එතකොට 0.9කුයි 1යි. එතකොට ඔක්කොම දශම ස්ථාන 10ක් තියෙනවා. එතකොට මේ 10 නැති කරන්න අපිට වැඩි කරන්න වෙනවා 1.10කින් නේද? එතකොට 1 මේ විදිහට 10ක් වෙන සංඛ්‍යාවක් එනවා. එතකොට තව ළමයෙකුට කියන්න පුළුවන් නෑ ඊටත් වඩා තවත් වැඩි එකක් තියෙනවා. එක බෙදීම 0.20ක් දාලා එක දානවා. එතකොට 1.21ක් එනවා. නේද? තව ළමයෙක් කියනවා නෑ ඊටත් වඩා බිඳුවට ළඟයි එක බෙදීම 0.100ක් දාලා එක දානවා. එතකොට 1.101ක් එනවා. ඒත් බිඳුව නෙවෙයි. තව ළමයෙක් කියනවා නෑ එක බෙදීම 0.1000ක් දාලා එක දානවා. එතකොට දශම ස්ථාන 1001ක් තියෙනවා. ඒක නැති කරන්න 1.1001ක් එනවා. ඒත් යට බිඳුවද තියෙන්නේ? නෑ. තව ළමයෙක් කියනවා 10000ක් දාලා එකක් දානවා. නේද? එතකොට ඕගලන්ට තේරෙනවා මේ යටාගේ ටික බිඳුවට ළඟා වෙනකොට දැන් මේ යටාගේ බිඳුවට ළඟා වෙනකොට මෙයා මොකද වෙන්නේ? ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ එක බෙදීම බිඳුවේ අගේ. එතකොට එක බෙදීම බිඳුවට හුඟක්ම ලං වෙනකොට අගේ මොකද වෙන්නේ? හිතන්නත් බැරි තරම් සංඛ්‍යාවක්. 1.1000ක් නෙමෙයි. 1.10000කුත් නෙමෙයි. 1.100,000කුත් නෙමෙයි. 1,10,000කුත් නෙමෙයි. නේද? ඊටත් වඩා වැඩි වෙනවා. එතකොට අපි කියනවා එක යට බිඳුව ගත්තොත් එහෙම එක බෙදීම බිඳුවට ළඟා වෙනකොට මේක තිත් ටිකක් දාලා යන්න මේ විදිහට ගිහිල්ලා එක බෙදීම බිඳුව කියන අගයට එක බෙදීම බිඳුව කියන අගයට ළඟා වෙනකොට මම ඒක මේ පැත්තෙන් කියන්නම් පේන්නේ නැති නිසා එතකොට මේ විදිහට මේ ගිහින් එක බෙදීම බිඳුවට මෙයා ළඟා වෙනකොට එක බෙදීම බිඳුව කියන සංඛ්‍යාව යටට එනකොට මෙහෙම එක බෙදීම බිඳුව වෙනකොට මේ අගය යනවා ඉතා විශාල සංඛ්‍යාවක්. ඉතා විශාල සංඛ්‍යාවකි. ඒ විශාල සංඛ්‍යාවේ අගය අපිට ආසන්නවත් හිතා ගන්න පුළුවන්ද? අපිට ආසන්නවත් හිතන්න බෑ. අපි දන්නවා පැහැදිලිවම 1 ලක්ෂයක් කිව්වොත් ඊටත් වඩා වැඩි එකක් නේද? මොකද ඊටත් වඩා වැඩි. ඒ බිඳුව ආවේ එක බෙදීම 0.99999ක් දැම්මමනේ. දාලා එක දැම්මොත්නේ. එතකොට ඊටත් වඩා බිඳුව කියන අඩුයිනේ නේද? එහෙනම් මේ අගේ එන්නේ අපිට ඉතා විශාල සංඛ්‍යාවක්. මේ ඉතා විශාල සංඛ්‍යාවක් කියන එක අර්ථ දැක්වෙන්නේ නැහැ. මොකද හේතුව අර්ථ නොදැක්වෙනවා කියන්නේ හේතුව මේක තියෙන තැන අපිට කියන්න බෑනේ. කවුරු හරි ලොකු ඉලක්කමක් කිව්වොත් අපි කියනවා නෑ ඊටත් වඩා හුඟක් වැඩි. මොකද අපි දන්නවා මේක හුඟක් ඉතා විශාලම සංඛ්‍යාවක් කියලා. නේද? එතකොට කවුරු මොනාගයක් කිව්වත් අපි කියනවා ඊට වඩා හුඟක්ම වැඩි අගයක් තමයි එක බෙදීම බිඳුවට එන්නේ. එතකොට ඒක තියෙන නිශ්චිත තැනක් අපි දන්නේ නැහැ. මේක සුළු කිරීමට ගන්න බෑ. මේක වචනයක් විතරයි. එතකොට මේ වචනය අපි මැත්ස් වලදී කෙටියෙන් හඳුන්වනවා අනන්තය කියලා. එතකොට මේකටම තවත් නමක් දෙනවා අනන්තය. මේක ඇල්ෆා. මේ ඇල්ෆා. එතකොට අනන්තය හඳුන්වන්නේ මේ විදිහට. මේ ඇල්ෆා. අනන්තය ගත්තම මේ වගේ පොඩ්ඩක් මෙහෙම වැහිලා තියෙනවා. දෙපැත්තෙන් පොඩ්ඩක් වැහිලා. මේක ඇල්ෆා. එතකොට මේ සංඛ්‍යාව අපි කියනවා අනන්තය කියලා. අනන්තය අපි ගන්නෙ මේ විදිහට පොඩ්ඩක් මෙහෙම වැහිලා තියෙනවා. අනන්තය. මෙයාගේ නම තමයි අනන්තය. එතකොට මේ අනන්තය කියන කෙනා අර්ථ දැක්වෙන කෙනෙක්ද? නෑ මේක අර්ථ දැක්වීමක් නෑ. ඉතා විශාල සංඛ්‍යාවක් කියන වචනේ තමයි මේ තියෙන්නේ. එතකොට මේක ඉලක්කමක් නෙමෙයි. සුළු කිරීම වලට ගන්න බෑ. එතකොට බලන්න එක බෙදීම බිඳුව. තේරෙනවද? එතකොට යට බිඳුව දෙක බෙදීම බිඳුව තිබ්බත් ඕකම නෙවෙන්නේ නේද? යට බිඳුව තියෙනකොට එන්නේ අගයන් ගන්න වැඩි වෙගෙන යනවා. එතකොට ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවොත් එහෙම හැදෙන්නේ ඉතා විශාල සංඛ්‍යාවක්.
ඒක අපිට අර්ථ දැක්වීමක් නැහැ. ඒතකොට අපි ගණන් හදද්දි මේ වගේ එක බෙදීම බිඳුව වගේ ඒවා එන්න බෑ. එක බෙදීම බිඳුව වගේ ඒවා එන්න බෑ. අපි එහෙම ආවොත් ඒ වගේ හිමීට ගැලවිලා යන ක්‍රම තියෙනවා. ඒවා අපි ඉස්සරහට ගෙන ගමු. එතකොට එක බෙදීම බිඳුව කියන්නේ අනන්තයයි. තව විදිහට කිව්වොත්. එතකොට අනන්තය කියන කෙනා අපි දැනගන්න ඕන අනන්තය කියන්නේ අර්ථ නොදැක්වෙන සංඛ්‍යාවක් කියලා. ඉතා විශාල සංඛ්‍යාවක් කියන එක. එහෙනම් ලියා ගන්න එක බෙදීම බිඳුව මෙයා ආසන්නයි අනන්තය. නැත්තම් මෙයා ළඟා වෙනවා අනන්තයට කියලා කියන්නේ. ළඟා වෙනවා. සමානයි කියලා දාන්න බෑ. අර්ථ දැක්වෙන උත්තරයක් නෙමෙයි තියෙන්නේ. ළඟා වෙනවා අනන්තයට. අනන්තය. right. එහෙමනම් දැන් ආයේ මැත්ස් වලදී කොතනකවත් මේ වගේ සංඛ්‍යාවක්, ඒ කියන්නේ මේවා එනවා අපිට. එන තැන් වලින් අපි ගැලවිලා යන ක්‍රම තියෙනවා. ඒවා අපි ඒ තැන් වල ඉගෙන ගමු. එතකොට අපිට එක බෙදීම බිඳුව තිබුණොත් බිඳුවයි කියන හැම ලියන්න බෑ. ළමයි ලියනවා. එක බෙදීම බිඳුව තිබ්බත් බිඳුව ලියනවා. එක බෙදීම බිඳුව නෙවෙයි බිඳුව වෙන්නේ බිඳුව බෙදීම එක බිඳුව වෙන්නේ. මේක අර්ථ දැක්වෙනවා. මෙයා අර්ථ දැක්වෙන්නේ නැහැ. එක නෙවෙයි උඩට හරයට මොන සංඛ්‍යාව, ලවයට මොන සංඛ්‍යාව තිබුණත්, උඩ තියෙන සංඛ්‍යාව මොන සංඛ්‍යාව වුණත් යට බිඳුවක් ආවොත් අපිට අර්ථ දැක්වෙන්නේ නැහැ. right. පැහැදිලි නේද? හරි. එතකොට මේක ඔයගොල්ලෝ ලියා ගන්න. ඒක මේ මාතෘකාව යටතේ ලියවුන් නැතත් ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්දි මම මේක ගැන ආපහු කතා කරන්න වෙනවා. ඒක නිසා තමයි මම කතා කරලා මුලදී කතා කරලා ගත්තේ. හරි. right. දැන් එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි එක බෙදීම බිඳුව මොන සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුනත් එක නෙවෙයි මොන සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුනත් අර්ථ දැක්වෙන්නේ නැහැ. ඊටා විශාල සංඛ්‍යාවක් එන්නේ. ඒකට අපි කෙටියෙන් හඳුන්වන නම තමයි අනන්තය. නැත්තම් මේ අනන්තයේ සංකේතය. ඇල්ෆා නෙවෙයි. ඇල්ෆා දාන්න එපා ඒකට. ඇල්ෆා කියන්නේ මේක අනන්තේ වැහිලා තියෙන්නේ දෙපැත්තේ. right. හරි. එහෙමනම් අපි අපේ මාතෘකාවට යමු. මේ අපි හිතේ සංඛ්‍යා ගැන කතා කරනකොට නේද? සංඛ්‍යා ගැන කතා කරගෙන යනකොට තමයි මේ වෙන ප්‍රශ්නයක් අපිට ආවේ. right. එහෙමනම් අපි අපේ මාතෘකාවට යමු. පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. සංකේතේ Q. එතකොට මේ පරිමේය සංඛ්‍යා කියලා හඳුන්වන්නේ මේක ඕගොල්ලන්ට තිබුණා. මේක අපිට තිබුණා. මට මතක හැටියට ඕගොල්ලන්ට 10 වසර වගේ මැත්ස් වලදී මේ පරිමේය සංඛ්‍යා කියන එක හඳුන්වලා තිබුණේ. එතකොට මේ පරිමේය සංඛ්‍යාවක් අපි හඳුන්වන්නේ Q. Q අර්ථ දැක්වීමක් මේගොල්ලෝ දීලා තියෙනවා. Q කියන්නේ මෙන්න මේවා කියලා. එතකොට Q කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් P බෙදීම Q ආකාරයට. කැපිටල් P බෙදීම සිම්පල් Q කියලා ගත්තේ. එතකොට මේ Q එක්ක මෙයාගේ සම්බන්ධයක් නැහැ. එතකොට මේ PQ කියන දෙන්න අපි දන්නේ නැහැ. එතකොට මේක අපි හඳුන්වන්න ඕනේ. මේ P සහ Q කියන්නේ මෙන්න මේ පද කියන එක හඳුන්වන්න ඕනේ. එතකොට අපි මේ විදිහට හඳුන්වනවා මේක P, Q. PQ IT Z කියන්නේ මොනවාද? නිකිල සංඛ්‍යා. එතකොට මේ P ටයි Q ටයි නිකිල සංඛ්‍යා. එතකොට පරිමේය සංඛ්‍යාවක් අපිට P බෙදීම Q ආකාරයට ලියන්න පුළුවන්. එතකොට මෙතන P සහ Q කියන දෙන්නාම අයිති වෙනවා නිකිල සංඛ්‍යාවලට. අන්න එතකොට ওই නිකිල සංඛ්‍යාව වලට පස්සේ පොඩි ප්‍රශ්නයක් එනවා මෙතන. නිකිල සංඛ්‍යාවලට අයිති මොනවාද? නිකිල සංඛ්‍යා කියන්නේ මොනවාද? අපි දැන් පොඩ්ඩකට කලින් කතා කරා. ධන හා ඍණ පූර්ණ සංඛ්‍යාත් බිඳුවත් නිකිල නේද? එතකොට බිඳුවත් සමග ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා තමයි නිකිල. එතකොට මෙතන P ටයි Q ටයි නිකිල ගන්නකොට P ට බිඳුව ආවට ප්‍රශ්නයක් නැහැ. Q ට බිඳුව ආවොත් මොකද වෙන්නේ? Q ට බිඳුව ආවොත් යට බිඳුවක් වෙනවා. දැන් අපි පොඩ්ඩකට කලින් කතා කරා යට බිඳුවක් වුණොත් අර්ථ දැක්වෙන්නේ නැහැ. එතකොට මේ වගේ අවස්ථා එන්න පුළුවන්ද අපිට? ඒ වගේ අවස්ථා එන්න බෑ. ඒ නිසා මෙතනම හඳුන්වනවා Q කියන කෙනා. Q කියන අගය Q අසමානයි බිඳුවයි. දැන් ප්‍රශ්නයක් නැහැ. P ට බිඳුව ගන්න පුළුවන්. Q ට බිඳුව ගන්න නම් බෑ. right. එතකොට ඕගොල්ලන්ගේ හැඳින්වීම තියෙන්නේ මෙන්න මේ විදිහට. ටීචර්ස් ගයිඩ් එකේ තියෙන්නේ මේ විදිහට. එතකොට අපි O level ඉගෙනගෙන තියෙන්නේ මේ විදිහට. එතකොට මේකේ ඇත්තම හැඳින්වීම මෙතන නෙවෙයි. මේක තව ටිකක් ඉස්සරහට යනවා. මම ඒ විදිහටම අර්ථ දැක්වීම දෙන්නම්. මොකද දැන් මෙතන අපිට මේ සමහර සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා බව පෙන්වන්න තියෙනවා. ඒක අපිට A level මට්ටමේදී නෑ. එතනින් එහාදී එතකොට මේ අපරිමේය සංඛ්‍යා බව පෙන්වන්න තියෙන තර්කය තියෙන්නේ මෙතන. එතකොට ඒකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නම් මේකේ. නේද? නැත්තම් ඒ පරිමේය සංඛ්‍යාවක් අරගෙන තව පරිමේය නොවන සංඛ්‍යාවක් පෙන්වන්න අවශ්‍ය තර්කය මෙතන තියෙනවා නම් ඒ තර්කය අනිවාර්යයෙන්ම මෙයාගේ තියෙන්න ඕනේ පරිමේය සංඛ්‍යාවනේ. නේද? එතකොට මෙතන ඒ තර්කය තමයි P හා Q ට පොදු සාධක නොමැත. පොදු සාධක නොමැත.
මේක A level වල අපේ ටීචර්ස් ගයිඩ් එකේ මේ කතාව දීලා නැහැ. ඇත්තට මේක තියෙන්න ඕන. මේක පොඩි පන්ති වල කොහොමද දීලා නැහැ. 10 පන්ති මන් තියෙන දැකලා තියෙන 10 පන්ති පොතේ තියෙනවා. ඒකෙදි මේ කොටස නැහැ. මේ ටික විතරයි තියෙන්නේ. right. එහෙනම් මේක අපිට අත්‍යවශ්‍ය දෙයක් නිසා මම ඒකත් ලියාගත්තා. P හා Q ට පොදු සාධක නොමැත. right. එහෙනම් මේ තමයි පරිමේය සංඛ්‍යාවක අර්ථ දැක්වීම. මේ විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යාව තමයි අපි පරිමේය සංඛ්‍යාව කියලා ලියන්නේ. එතකොට පරිමේය සංඛ්‍යාවක් කොහොමද තියෙන්න ඕන? පරිමේය සංඛ්‍යාවක් තියෙන්න ඕන p බෙදීම q ආකාරයට. එතකොට pq කියන දෙන්නම නිකිල සංඛ්‍යාව වෙන්න ඕන. p ට q ට නිකිල සංඛ්‍යාව ගන්න ඕන. ඒ වුණාට q ට බිඳුව ගත්තොත් අර්ථ නොදැක්වෙන නිසා q ට බිඳුව කියන නිකිලේ තියෙන්න බෑ. ඒ වගේම pq ට පොදු සාධක තියෙන්න බෑ. පොදු සාධකයක් තියෙන්න බෑ. එතකොට අපි සාමාන්‍යයෙන් 1 කියන එක නා පොදු සාධකයක් විදිහට සලකන්නේ නෑ නේද? එතකොට ඕනම සංඛ්‍යාවකට 1 කියන පොදු සාධකය තියෙනවනේ. නේද? එතකොට එහෙම නැති සංඛ්‍යාව තමයි අපි පරිමේය සංඛ්‍යාව විදිහට හඳුන්වන්නේ. හරි. එහෙනම් මේක ලියාගන්න. මේක ලියාගෙන අපි මේකට උදාහරණ කීපයක් ලියාගෙන අපි යමු ඉස්සරහට. right. පරිමේය සංඛ්‍යා. right. හරි. එහෙනම් අපි මේ විදිහට ලියාගත්තා. මේ තමයි අපේ පරිමේය සංඛ්‍යා. හරි. එතකොට මම උදාහරණ කීපයක් ලියන්නම්. මට මේවා පරිමේය සංඛ්‍යාද කියලා ලියලා කියන්න බලන්න. 2 බෙදීම 3. මෙයා පරිමේය සංඛ්‍යාවක්ද? මේක පරිමේය සංඛ්‍යාවක් නේද? පරිමේය සංඛ්‍යාවක්. මෙයා පරිමේය සංඛ්‍යාවක් වෙනවා. මොකද හේතුව 2 කියන්නේත් නිකිලයක් 3 කියන්නේත් නිකිලයක්. ඒතකොට යට තියෙන්නේ බිඳුවක් නෙවෙයි. ඒතකොට බෙදීමක් විදිහට තියෙනවා පරිමේය සංඛ්‍යාව. පොදු සාධකයක් නැහැ. එහෙනම් මේක පරිමේය සංඛ්‍යාවක් නේද? මම ගත්තොත් එහෙම 5 පරිමේයද? 5 පරිමේයද? 5 බෙදීමක් විදිහට තියෙනවද? නෑ නේද? ඒතර 5 පරිමේය සංඛ්‍යාවක් නෙවෙයිද? 5 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. මොකද හේතුව මේක අපි ලියද්දි මේක අපි කවදාවත් මෙහෙම ලියන්නේ නෑනේ. 5 බෙදීම 1 කියලා ලියන්නේ නෑනේ. 5ට යටින් ඇත්තටම 1 කියන සංඛ්‍යාව තියෙනවා. ඒක 5 එකෙන් බෙදුනම 5යි. නැත්නම් අපි 1 කියන සංඛ්‍යාව ලියන්නේ නෑ මෙතන. එතකොට 5 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. එහෙමනම් 5 පරිමේය සංඛ්‍යාවක් නම් ඍණ 3 ගත්තොත් ඍණ 3 මොකද වෙන්නේ? ඍණ 3ක් පරිමේය සංඛ්‍යාවක් නේද? හරි. මට කියන්නේ නම් බිංදුව පරිමේය සංඛ්‍යාවක්ද? බිංදුව පරිමේයද? මොකද වෙන්නේ බිංදුව ගැන මොකද කියන්නේ? ඔව් එතකොට මේකට ගැලපෙනවද කියලා බලමු. එතකොට බිංදුව කියන්නේ බිංදුව බෙදීම 1 තියෙන්නේ නේ යට. යට 1 තියෙන්නේ උඩ පීඨ ප්‍රශ්නයක් නැහැ නේ. q ට තමයි බිංදුව වෙන්න බැරි. එහෙනම් බිංදුවත් පරිමේය සංඛ්‍යාවක්. බිංදුවත් පරිමේය සංඛ්‍යාවක්. හරි. right. එතකොට මේක පරිමේයද? 7න් 22 පරිමේයද? ඔව් නේද? මේ උඩක් තියෙන නිකිල සංඛ්‍යාවක් යටත් නිකිල සංඛ්‍යාවක්. එතකොට මේ දෙන්නට පොදු සාධක නැහැ. එහෙනම් මේ වගේ සංඛ්‍යා අපිට පරිමේය සංඛ්‍යා විදිහට ගන්න පුළුවන්. එතකොට භාග සංඛ්‍යා එතකොට සියලුම නිකිල සංඛ්‍යා ගන්න පුළුවන්. මේ ධන 1 2 3 4 5 6 ඔය ඕන එකක් ගත්තොත් නිකිලනේ. මේ පරිමේයනේ. බිංදුවත් පරිමේයනේ. ඍණ සංඛ්‍යාත් පරිමේය වෙනවනේ. එතකොට සියලුම නිකිල සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වෙනවා. නේද? එතකොට සියලුම නිකිල සංඛ්‍යා කුලකයේ අයිති වෙනවා පරිමේය සංඛ්‍යා කුලකයට. ඒ වගේම භාග සංඛ්‍යාත් අපිට පරිමේය සංඛ්‍යා විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේවා අපි හඳුන්වනවා පරිමේය සංඛ්‍යා විදිහට. මේ විදිහට තියෙන සංඛ්‍යා පරිමේය සංඛ්‍යා. උදාහරණ විදිහට මේවා ලියා ගන්න. එතකොට අපිට තව ගන්න පුළුවන් ඍණ 5 බෙදීම 3 පරිමේයයි නේද? ඍණ 5 බෙදීම 3. එතකොට මේ වගේ උදාහරණ අපිට ලියා ගන්න පුළුවන් පරිමේය සංඛ්‍යාවල. එන්න. එතකොට මෙතන අපිට තව දෙයක් කියන්න පුළුවන්. එතකොට සියලුම නිකිල සංඛ්‍යා නිකිල සංඛ්‍යා සියල්ලම අයිති වෙනවා පරිමේය සංඛ්‍යා කුලකයට. එතකොට පරිමේය සංඛ්‍යා කුලකේ උපකුලකයක් වෙනවා. උපකුලක නේද අපි මේ විදිහට සංකේතයෙන් දාන්නේ. කුලක කියන පාඩම අපි මේ කුලක කියන කොටස් අපි පොල් ලෙවල් වලදී හොඳටම කතා කරලා තියෙන්නේ. එතකොට පරිමේය සංඛ්‍යාවල උපකුලකයක් වෙනවා නිකිල සංඛ්‍යා. එහෙනම් මේ විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. right. එතකොට මේ පරිමේය සංඛ්‍යාවල අපි හඳුන්වනවා මේ විදිහට. පරිමේය සංඛ්‍යාවලත් අපේ සංකේතය තියෙනවා. මම මෙතනින් ඉහාට කතා කරගෙන යමු අපි. එතකොට පරිමේය සංඛ්‍යාවල අපේ සංකේතය තියෙනවා q ධන. එහෙනම් මේ මොන සංඛ්‍යාවද? q ධන විදිහට හඳුන්වන්නේ ධන පරිමේය සංඛ්‍යා නේද? ඒක අපි ලියමු ධන
ධන පරිමේය සංඛ්‍යා. එහෙමනම් ඒත් එක්කම ආයෙ තියෙනවා මොකද්ද? Q ඍණ. එතකොට Q ඍණ කියන්නේ ඍණ පරිමේය සංඛ්‍යා. ඍණ පරිමේය සංඛ්‍යා. ඉතින් දෙකක් එන්න ඕන ඍණ පරිමේය සංඛ්‍යා. එතකොට මේකේ මම සංඛ්‍යාර මේ නිකිල සංඛ්‍යාවල වගේ ලියලා පෙන්නන්න බෑ. එතකොට මම පරිමේය සංඛ්‍යා ගත්තාට පස්සේ පරිමේය සංඛ්‍යා අනන්ත ගාණක් තියෙන්න පුළුවන්. දැන් එතකොට බිඳුවත් එකත් අතර පරිමේය සංඛ්‍යා ගත්තොත් එහෙම එක බෙදීම 10යි පරිමේයයි. නේද? එතකොට එක බෙදීම 11 පරිමේයයි. එතකොට ඔය වගේ ගත්තොත් මේ පොඩි දශම ස්ථාන දෙකක් අතරම පරිමේය සංඛ්‍යා අනන්ත ගාණක් අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට මේ පරිමේය සංඛ්‍යා එහෙම ලියා දක්වන්න බැරි නිසා මම ධන පරිමේය සංඛ්‍යා, ඍණ පරිමේය සංඛ්‍යා කියලා මම මේක හඳින්වීම විතරයි කරගෙන යන්නේ. right. ඊළඟට අපිට මෙතනම ගන්න පුළුවන් මේ සංකේතයක් තියෙනවා. නිකිල සංඛ්‍යාව ගැන කතා කරේ. ධන පරිමේය බිඳුව සමග. එහෙනම් මේක අපි ලියන්නේ බිඳුව සමග ධන පරිමේය සංඛ්‍යා. බිඳුව සමග ධන පරිමේය සංඛ්‍යා. එහෙමනම් එතනම අපිට ගන්න පුළුවන් ඊළඟ එක ඍණ පරිමේය සංඛ්‍යා බිඳුවත් සමග නේ. එහෙනම් අපිට ඒක කියන්න පුළුවන් බිඳුව සමග ඍණ පරිමේය සංඛ්‍යා. ඍණ පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා. right. එහෙනම් අපි පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක ගැන අවබෝධයක් ගත්තා. right. ඒතකොට පරිමේය සංඛ්‍යා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේගොල්ලන්ගේ අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ රටාවට ලියන්න පුළුවන්. හරි. මේක ලියා ගන්න. right. දැන් එහෙමනම් තව මම උදාහරණයක් ගන්නම් මේ සංඛ්‍යාව පරිමේයද මට එහෙමනම්. ඔයගොල්ලෝ කියන්න බලන්න. මම ලිව්වොත් එහෙම මේ අගේ 25 බෙදීම 15 පරිමේයද? 25 බෙදීම 15 පරිමේය සංඛ්‍යාවක්ද? එතකොට අපි පරිමේයද නැද්ද කියලා බලන්නේ මෙන්න මේ අර්ථ දැක්වීමට ගැලපෙනවද කියලා. එතකොට අපේ මෙන්න මේ කොටස නැත්තම් පරිමේයයි. මේ කොටස නැත්තම් මේක පරිමේයයි. එතකොට මේ කොටස තියෙනවා නම් මේ සංඛ්‍යාව පරිමේය සංඛ්‍යාවක් විදිහට දක්වන්න බෑ අපිට. එතකොට ඇත්තටම මේක පරිමේය ආකාරයට ලියවිලා නැහැ මේක. පරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ අපි පොදු සාධක නැත්තම්. එහෙනම් මේක මට පරිමේය ආකාරයට ලියන්න පුළුවන්. 25 බෙදීම 5 කියන කෙනා පරිමේය විදිහට මේ දෙන්නටම 5 කියන පොදු සාධකය තියෙනවා. කැපුණොත් 5 බෙදීම 3යි. මෙයා පරිමේයයි. එතකොට මේ දෙකම එකම අගේ තියෙන්නේ. එතකොට මේක පරිමේය ආකාරයට ලියලා නැති විතරයි ප්‍රශ්නේ. නැත්තම් මේක අපරිමේය සංඛ්‍යාවක් එහෙම නෙමෙයි. මේ තියෙන අපරිමේය සංඛ්‍යාවක් නෙවෙයි. මෙයා පරිමේයයි. පරිමේය රටාවට ලියවිලා නැහැ. එතකොට මේ තමයි පරිමේය සංඛ්‍යාව මෙයාගේ තියෙන්නේ. තේරුණාද? එහෙනම් අපි පොඩි උදාහරණ කීපයක් එතනින් ලියමු. නැත්තම් ඔයගලන්ට අදහසක් එනවා දැන් මේකත් එක්කම එතකොට මේවා පරිමේය නෙවෙයි. එතකොට පරිමේය නොවන සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා වෙනවනේ. එතකොට මේවා අපරිමේය සංඛ්‍යා කුලකයට වැටෙන්නේ නැහැ. මේවා පරිමේය සංඛ්‍යා කුලකයට වැටෙන්නේ. ඒක තව සුළු කරලා දක්වන්න පුළුවන් අපිට. right. එහෙමනම් ලියන්න පහත සංඛ්‍යා පරිමේය සංඛ්‍යා ආකාරයෙන් දක්වන්න. පහත සංඛ්‍යා පරිමේය සංඛ්‍යා ආකාරයෙන් දක්වන්න. right. පළවෙනි එක ලියන්න 25 බෙදීම 15. 25 බෙදීම 15. right. එතකොට මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? 25 බෙදීම 15 ලියන්න පුළුවන්. පොදු සාධකයේ කැපිලා ගියාම 5 බෙදීම 3යි. මෙන්න පරිමේය ආකාරයෙන් දැක්වුවා. මේක පරිමේයයි. තව උදාහරණයක් අපි ගමු. 42 බෙදීම 60. 42 බෙදීම 60. 42ට 6 ඒවා නේද? 42 බෙදීම 60 කියන අපි අපිට ලියන්න පුළුවන් 6න් කැපුණොත් 6 ඒවා 42ට 7ක් තියෙනවා. 6 ඒවා 10ක් තියෙනවා නේ. එහෙනම් 7 බෙදීම 10යි. මෙන්න පරිමේය ආකාරයෙන් ලියුවා මේක. 42 බෙදීම 60 පරිමේය රටාවට ගත්තා. තව උදාහරණයක්. 0.1 0.1 එතකොට
0.1. එතකොට මේක මට පරිමේය කරන්න පුළුවන් කොහොමද? 0.1 කියන එක නා දශම තියෙන නිසා තමයි ප්‍රශ්නේ. එතකොට මේකේ දශම නැති කරගන්න උඩත් 10න් වැඩි කරා. එතකොට යට තිබුණ 1 මේකත් වැඩි වෙනවා 10යි. නේ. එහෙනම් අපිට එනවා කීයද? 1 බෙදීම 10ක්. මෙන්න පරිමේය රටාවට ගත්තා. එහෙනම් 0.1 මෙන්න පරිමේය ආකාරය ලියුවා 10න් එක. නේද? මොකද ඒකට මේ උඩත් නිකිලක් යටත් නිකිලක් නේ. නිකිලක් බෙදීම නිකිලක් පොදු සාධක නැහැ. පරිමේයයි. right. තව උදාහරණයක් අපි ගමු. 0.25 0.25 ලියලා දෙන්න බලන්න පරිමේය ආකාරය. එතකොට 0.25 අපිට ලියන්න පුළුවන් කොහොමද? 0.25 බෙදීම 1 තියෙන්නේ නේද? දශම නැති කරගන්න මට උඩ දශම ස්ථාන දෙකක් නැති කරගන්න ඕන නිසා 100න් වැඩි කරා යටත් 100න් වැඩි වෙනවා. එතකොට මෙයාගේ අගය අපිට එනවා කීයද? 25 බෙදීම 100 කියලා නේ. මේක පරිමේයද? මේක පරිමේය වෙන්නේ නැහැ නේද? 25 බෙදීම 100 කියන්නේ පරිමේය සංඛ්‍යාවක් විදිහට අර්ථ දක්වන්න බෑ මේකෙන්. මොකද මේ දෙන්නට පොදු සාධකයක් තියෙනවා 25. එහෙමනම් 25න් කැපුණොත් එම් 25 1යි 25 4යි. මෙන්න 4න් එක. ඒතකොට මේකේ අගය 4න් එකයිනේ. මෙන්න මේ සංඛ්‍යාව පරිමේය ආකාරයෙන් දක්වලා තියෙනවා. පරිමේය ආකාරයෙන් දක්වනවා. right. දැන් එහෙනම් අපිට තේරෙනවා සංඛ්‍යාවක් මේ විදිහට අපිට පරිමේය ආකාරයෙන් දක්වන්න පුළුවන් කියලා. මේ විදිහට. එතකොට අපි මේ වගේ දැන් මේ දශම සංඛ්‍යා ගත්තට පස්සේ නම් දශම සංඛ්‍යා සීමා සහිත දශම සංඛ්‍යා ලිව්වේ. දශම ස්ථාන දෙකකින් නවතිනවා එකකින් නවතිනවා ඔය වගේම තුනකින් නවතින එකක් දුන්නොත් ඒ වගේ එක්කුත් ඕගලන්ට ලියන්න පුළුවන්. රයිට් මට මේක ලියලා දෙන්නකෝ 0.125 0.125 පරිමේය ආකාරයෙන් ලියලා දෙන්න. පරිමේය සංඛ්‍යාවක් විදියට. එතකොට මේක අපිට කොහොමද ලියන්න පුළුවන්? මේක අපිට ගන්න පුළුවන් කොහොමද? 0.125 කියන සංඛ්‍යාව දශම ස්ථාන නැති කරන්න උඩ වැඩි කරන්න වෙනවා 1000න් යට අගයත් වැඩි කරන්න වෙනවා 1000න්. එතකොට උඩ අපිට එනවා 125 බෙදීම 1000 නේ. 1000. එහෙමනම් මේක කැපෙන කීයෙන් හරි අපි සුළු කරලා බලන්න ඕන. එතකොට ළමයෙක්ට මුලින්ම අහු වෙන්න පුළුවන් right 25න් කැපෙනවනේ නේද? 25න් කැපෙනවා කියලා. එතකොට 25ව ගත්තොත් 25ව 5යි මේ යටට 25 එනවා 100ට 4යි 40යි. එතකොට 5 බෙදීම 40ක් තියෙන්නේ. ඒක ආය සුළු වෙනවා නේ. 5ට 5 ඒවා 1යි 40ට 5 ඒවා 8යි. 8න් එකක් එනවා. right. එහෙනම් මම ඉක්වරම ගන්නම්. මෙතෙන්ට 125ට 125 ඒවා 1යි. 125 ඒවා 1000ට තියෙනවා. 125 ඒවා දෙකක් නේ 250. එතකොට 250ව 4ක් තියෙනවා 1000ට. එතකොට 250ට 125ව දෙකක් තියෙනවා. එහෙනම් ඔක්කොම 8ක් තියෙනවානේ. 8න් එකයි. කොහොම හරි සුළු කරලා ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ අගේ අපි ලිව්වා පරිමේය සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිහට. එහෙනම් මෙන්න පරිමේය සංඛ්‍යාව මේ ආකාරයෙන් දක්වලා තියෙනවා. right. එතකොට අපිට මේ වගේ දශම සංඛ්‍යාවත් අපිට පරිමේය ආකාරයෙන් දක්වන්න පුළුවන්. එතකොට මේවා අපරිමේය සංඛ්‍යා වෙනවද? නෑ. මේවා අපරිමේය සංඛ්‍යා වෙන්නේ නෑ. එතකොට අපරිමේය මේ දශම සංඛ්‍යාත් ඒ කියන්නේ දශම සංඛ්‍යා සීමා සහිතයිනේ. මම ලියලා නැහැ අනන්ත දශම ලියලා නැහැ. අනන්ත දශම කියන්නේ දශම සංඛ්‍යාව නවතින්නේ නැතුව දිගටම යන ඒවා. එහෙම දශම නෙවෙයි මේ ලියලා තින්නේ. එතකොට මේ දශමත් පරිමේය ආකාරයෙන් දක්වන්න පුළුවන්. නේද? එතකොට මේ වගේ සීමා සහිතව ලියන දශම සංඛ්‍යා මේවා අපිට පරිමේය සංඛ්‍යා විදිහට දක්වන්න පුළුවන්. right. එතකොට අපි දැන් මෙතෙන්දි බලමු අපේ දශම ස්ථාන සීමා සහිත නැතුව දිගටම අනන්තය දක්වා යන ඒවා තිබුණොත් එම අපි ඒවත් පරිමේය ආකාරයෙන් දක්වන්න පුළුවන් කියලා. right. ඊළඟ උදාහරණය දැන් ඒතර අපි මේවා ඔයගොල්ලෝ අංක දාගෙන ලියා ගන්න ඕනේ. ඉතින් 1 2 3 4 5 නේද? උදාහරණ පහක් කතා කරා. right. ඊළඟට අපි ලියමු මේ වගේ සංඛ්‍යා. දශම ස්ථාන ගාන සීමාවක් නැතිව ලියන්න පුළුවන් සංඛ්‍යා. ඒතර අපි ඒවා ඒ සංඛ්‍යා ගමු. ඒවත් පරිමේයද කියන එක බලමු. right. එතකොට මෙතෙන්දි පොඩ්ඩක් ලියා ගන්න මේ විදිහට
මේ වගේ සංඛ්‍යා අපි කියනවා මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන් ඒවට කියනවා අන්ත දශම. අන්ත දශම. ඒ කියන්නේ මේක සීමා සහිත වෙනවා. ඈ තේරෙනවද? රයිට්. එහෙනම් මෙහෙම ලියන්න යටි එනම් අන්ත දශම වරහන් අස්සේ ලියා ගන්න දශම සංඛ්‍යා සීමා සහිත දශම සංඛ්‍යා කියලා කියන්නේ. සීමා සහිත දශම සංඛ්‍යා. ඒ කියන්නේ දශම ස්ථාන ගන්න සීමා සහිතයි. ඒක අනන්තය දක්වා යන්නේ නැහැ. එනම් අන්ත දශම ස්ථාන සීමා සහිත සංඛ්‍යා. අන්ත දශම ද පරිමේය ආකාරයෙන් දැක්විය හැක. අන්ත දශමද පරිමේය ආකාරයෙන් දැක්විය හැක. එහෙනම් භාග සංඛ්‍යාත් පරිමේය වෙනවා. නිකිල සංඛ්‍යාත් පරිමේය වෙනවා කිව්වා. ඒතකොට අන්ත දශමත් පරිමේය වෙනවා. right. එහෙමනම් 6 වෙනි උදාහරණය මෙතන 5 කියලා අපි කිව්වේ නේද? 6 වෙනි උදාහරණයට අපි ගමු අනන්ත දශම සංඛ්‍යා. අනන්ත දශම සංඛ්‍යා. right. එතකොට මම ගන්නවා අනන්ත දශම සංඛ්‍යාවල සමාවර්ත දශම. 0.3 මේ විදිහට යන අනන්තය දක්වාම යනවා. මේක නැවතීමක් නැහැ. එතකොට මේ සංඛ්‍යා පරිමේය සංඛ්‍යාද කියලා බලමු. මේ සංඛ්‍යා පරිමේයද කියලා. දැන් මේක නම් පරිමේයද කියලා අහලා ඇහුවොත් එහෙම ළමයෙකුට ටක් ගාලවක මතක් වෙන්න ඉඩ තියෙනවා. රයිට් මේ ඉලක්කම එන්නේ මේක මේ අගෙන් බෙදුවොත් මේ කියලා ඒ අදහස එන්න පුළුවන්. රයිට්. එතකොට මේ සංඛ්‍යා පරිමේයද? දැන් මම මේ ගානේ මාතෘකාව දුන්නේ පරිමේය සංඛ්‍යාවක් ආකාරයෙන් දක්වන්න කියලා නේ කිව්වේ නේද? උදාහරණ. එතකොට එතන අපි උදාහරණ කීපයක් පරිමේය ආකාරයෙන් දක්වගෙන ගියා. එතකොට අපි එතනින් වැදගත් දෙයක් ලියාගත්තා. අන්ත දශම. ඒ කියන්නේ දශම ස්ථාන සීමාවක් සහිත වෙන ඕනම එකක් අපිට පරිමේය ආකාරයෙන් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ දශම නැති වෙන්න උඩ යටයි වැඩි කරාම අපිට එන සංඛ්‍යාව ඒකේ පොදුපද බෙදලා කපලා අයින් කරාට පස්සේ අපිට කියනවා මේ පරිමේය සංඛ්‍යාවක් විදියට p බෙදීම q ආකාරයට. නේද? right. දැන් ඊට පස්සේ අපි මේ උදාහරණයම තමයි මේ ඉදිරියට යන්නේ. ඊළඟට ඊගා උදාහරණය ගත්තේ මෙතන පස්වෙනි උදාහරණය ගත්තේ පස්වෙනි උදාහරණය මේකෙදි මම ගත්තා අනන්ත දශමයක්. සීමාවක් නැහැ දශම ස්ථාන ගන්න. අනන්ත දශම. එතකොට මේක පරිමේයද කියලා අහනවා. right. ඒක අපිට හදලා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙකම දැන් මට කතා කරන්න බෑ. මොකද එකට ඕගොල්ලන්ට අවශ්‍ය දැනුම නැහැ. එහෙනම් මම මේක එක ආකාරයකට විතරක් ගන්නවා. right. එහෙනම් මම මේක හදලා ගමු. මේක කොහොමද එන්නේ කියලා. right. මම මේ සංඛ්‍යාව ගන්නම් මොකක් හරි අගයකින්. t හරි l හරි p හරි q හරි x හරි මොකක් හරි එකකින් ගන්නම්. එහෙනම් මම මේක l කියලා ගන්නම්කෝ. l සමානයි 0.3 මේ විදිහට දිගටම යනවා සීමාවක් නේ. මම මෙයාගේ මේ ඔක්කොම එකම දශම ස්ථානයේ තියෙන 3 හැම එකෙම තියෙන්නේ. එහෙනම් 1 3 එකක් ඉස්සරහට ගන්න මෙයා මම වැඩි කරන්නම් මේක අංක 1 කිව්වොත් අංක 1 වැඩි කරන්නම් 10යි. අංක 1 වැඩි කරනවා 10යි. එතකොට මට මෙයාගේ එක දශම ස්ථානයක් ඉස්සරහට ගන්න පුළුවන්. මොකද මේකේ එකක් ගැනීමේ අවශ්‍යතාවය වෙන්නේ ඊළඟේ දශම ස්ථානයත් ඒ දශම ස්ථානෙම තියෙන. එතකොට මේ හැම එකක්ම එකම සංඛ්‍යාවක් තියෙන නිසා. ඒ නිසා තමයි මම එක 10න් වැඩි කරන්නේ. එතකොට 10න් වැඩි කරොත් මට එනවා 10යි l කියන අංගය සමානයි. 3.3 ඒත් මේ ඉතුරු ටිකක් තියෙන 3 වනේ. එතකොට ඒවත් 3යි මේ විදිහට එනවා දිගටම නේ. 3 සංඛ්‍යා. මේක අංක 2 කියලා ගන්න පුළුවන්. අංක 2. මම මෙයාගේ 2න් 1 අඩු කරන්නම්. 2 රින් 1. 2 රින් 1 ගත්තොත් 10යි l ගෙන් l අඩු වෙනවා. එහෙමනම් අපිට එනවා 9යි l එක සමානයි නේ. මේ 2න් 1 අඩු කරොත් ආයෙ වෙනම ලියන්න අවශ්‍ය නැහැ. l 10ක් l තියෙනවා. එකෙන් l එකක් අඩු වෙනවා 9යි l. එතකොට මෙතන තියෙනවා 3.3 මේ විදිහට දිගටම දශම ස්ථාන සංඛ්‍යා තියෙනවා. ඒකෙන් අඩු වෙනවා 0.3 මේ වගේ දිගටම යන දශම ස්ථාන ගන්න. එතකොට දශම ස්ථාන ගාන අනන්තයක් තියෙනවා නම් අනන්තයක් කියන්නේ සීමාවක් නැහැනේ. ඒකෙන් එක දශම ස්ථානයක් මෙහෙට පැන්නා කියලා මෙතන තියෙන දශම ස්ථාන ගාන වෙනසක් වෙනවා කියලා අපිට සලකන්න බෑ. එතකොට මේකෙන් මේක අඩු වෙනකොට මේකෙත් තියෙන දශම ස්ථාන ගානයි මේකේ තියෙන දශම සංඛ්‍යාවයි මේකේ තියෙන දශම සංඛ්‍යාවයි සමානයි නේ.
එහෙනම් දශම සංඛ්‍යාව කැපිලා යනවා. එහෙමනම් අපිට එන්නේ 3ක් කියලා. 9යි L සමානයි 3යි. එහෙමනම් අපිට L ගෑගෙනවා 3 බෙදීම 9ක්. එහෙනම් L ගෑගෙන්නේ අපිට 3න් එකක්. 3න් එකක්. එතකොට අපිට අවශ්‍ය වෙලා තිබුණේ L. මම මේ දීලා තියෙන සංඛ්‍යාව ගත්තේ L කියලා. එහෙනම් මෙන්න මෙයා පරිමේය ආකාරයෙන් දැක්වුවොත් අගේ එන්නේ 3න් එකයි. බලන්න 3න් එකෙන් එන්නේ මේකද කියලා. එකට 3 ඒවා නැහැ බිඳුවයි. දශම තියාගෙන 10ක් දැම්මා. 10ට 3 ඒවා 3යි. ඉතුරු 3 වරක් 3 9යි. ඉතුරු 1යි. ඒකට ආයෙ බිඳුවක් දැම්මොත් 10යි 3යි. එහෙනම් එක දිගටම යනවා නේ. එහෙනම් මේ ලියලා තියෙන්නේ මේ අනන්ත දශමය 3න් එක කියන දශම සංඛ්‍යාව තමයි මේ අනන්ත දශමයක් විදිහට ලියලා තියෙන්නේ. නේද? එහෙමනම් අපිට L ගෑගේ ලියන්න පුළුවන් 3න් එකයි. එහෙනම් මෙන්න මේ අනන්ත දශමය පරිමේය ආකාරයෙන් දැක්වුවා. අනන්ත දශමය පරිමේය ආකාරයෙන් දක්වලා තියෙනවා. right. අපි එහෙනම් තවත් ඒ විදිහ උදාහරණයක් ගමු. ඊළඟ උදාහරණය ලියන්න. ඊළඟ උදාහරණේ හරි මේක තේරුණා නේද? එතකොට මම මේ දීලා තියෙන ගාන L කියලා ගත්තා. එතකොට මේක එකම විදිහේ දශම ස්ථාන තිබුණේ. එතකොට මම එකක් ඉස්සරහට ගන්න 10න් වැඩි කරේ. එකක් ගන්න. ඊට පස්සේ මේ දෙක අඩු කරාම අර දශම ස්ථාන ගාන අනන්ත දශමනේ. මේ දශම ස්ථාන කොටස අනන්තය දක්වාම යනවා. ඒකට තුනේවා ගොඩක් තියෙන්නේ. ඒතකොට ඒකේ මෙතනක් තියෙන ඒ විදිහම තුනේ සංඛ්‍යා ගොඩක්. ඒතකොට අඩු කරනකොට දශම සංඛ්‍යා ප්‍රමාණය කැපිලා යනවා. මොකද ඔක්කොම තුනේවා තියෙන අනන්තය දක්වාම යන තුනේ සංඛ්‍යා ටික. මෙතනත් එහෙමයි. ඒතකොට දශම කොටස අයින් වුණාම අපිට ඉතුරු ටික සුළු කරලා ගන්න පුළුවන්. right. එහෙනම් ඊළඟ උදාහරණේ 6 වෙනි උදාහරණේ ගන්න. 6 වෙනි උදාහරණේ right මම මේක මතලා දෙන්නම්. 6 වෙනි උදාහරණය. 0.77 මේ විදිහට යන සංඛ්‍යා. 0.77 මේ වගේ සංඛ්‍යාවක්. right. ඕගොල්ලෝ මේක හදලා ඊට පස්සේ මෙතනින් එහාට ආයෙ බලන්න ඒක හරිද කියන එක. මම මේක මෙතනින් එහාට හදාගෙන යනවා. right. එහෙමනම් මේ දීලා තියෙන සංඛ්‍යාව ඉස්සෙල්ලා ගන්න වගේම මං L හරි T හරි මොකක් හරි පදයකින් හඳුන්වනවා. එහෙනම් මම ගන්නම් L සමානයි 0.777 මේක. එතකොට මේ ඔක්කොම 7 ඒවා තියෙන නිසා එකක් ඉදිරියට ගන්න මම 10න් වැඩි කරනවා. එතකොට මේ අංක 1 ගුණ කරනවා 10යි. එතකොට අපිට එනවා 10යි L සමානයි 7.777 මේ විදිහට දිගටම යනවා. අංක 2 දෙවන සමීකරණය. එහෙමනම් අපි කරන්නේ මොකද්ද? 1න් 2 අඩු කරනවා. 2න් 1 නේ. 2න් 1 අඩු කරනවා. එතකොට 10යි L ගෙන් L අඩු වුණාම අපිට එනවා 9යි L එක සමානයි. මෙතන තියෙන දශම සංඛ්‍යාවයි මෙතන තියෙන දශම සංඛ්‍යාවයි සමානයි නේද? එතකොට මේකෙන් මේක අඩු කරනකොට දශම ස්ථාන ගාන කැපිලා යනවා. එතකොට අපිට කෙලින්ම ලියන්න පුළුවන්. නැත්නම් අපි මේ විදිහට ලියලම ගමු 7.777 මේ වගේ දිගටම යන එකකින් අඩු වෙනවා 0.777 මේ වගේ සංඛ්‍යාවක්. එහෙමනම් අපිට මෙතනින් එනවා 9යි L සමානයි 7යි. එහෙමනම් අපිට එනවා L සමානයි 7 බෙදීම 9යි. එහෙනම් මෙන්න මේ අගේ අපි පරිමේය සංඛ්‍යාවක් ආකාරයෙන් දැක්වුවා. දැන් මේකේ නෑනේ පොදු සාධක නෑ නේද? එහෙනම් මේ පරිමේය. ඇත්තටම මේක හරියටම ගැලපෙනවද කියලා ඔයගොල්ලන්ට ආයෙ බලන්න පුළුවන්. 7 බෙදීම 9යි මොකද දෙන්නේ කියලා. 7 බෙදීම 9යි. 7ට 9 ඒවා නෑ බිඳුවයි. දශම තිතක් තියාගත්තා 70. 70ට 9 ඒවා 7යි. 7 වරක් 9 63යි. ඉතුරු 7යි. ආයෙත් 70 7යි. නේද? එක දිගටම එනවා. හරිනේ ගාන. නේද? එහෙනම් මෙන්න අපි මේ ආකාරයෙන් හොයගත්තා. මේක හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ රටාවට හොයන්නත් පුළුවන්. තව රටාවක් තියෙනවා අපිට ශ්‍රේණි කියන ආකාරයට හොයන්නත් පුළුවන්. එතකොට මේ ගාන අපි ශ්‍රේණි ආකාරයෙන් හොයන එක පස්සේ ඉගෙන ගමු. මොකද අපි ශ්‍රේණි කියන එක තවදුරටත් ඒ කියන්නේ අපි හොඳටම ශ්‍රේණි කියන පාඩම ගැන අවබෝධයක් නැති නිසා අපි මේ ආකාරයට හොයලා පස්සේ ශ්‍රේණි කියන ආකාරයෙන් හොයන විදිහ මම ඔයගලන්ට කියලා දෙන්නම්. right. 6 වෙනි උදාහරණය. අපි තව උදාහරණයක් ගමු. 7 වෙනි උදාහරණය. 7.
හත්වෙනි උදාහරණයේදී මම මේක පොඩ්ඩක් වෙනස් කරලා ඔයගලන්ට දෙනවා. හත්වෙනි උදාහරණය හත්වෙනි එක. මට ඔයලා දෙන්න 0.323 මේ විදිහට දිගටම යන්නේ. මේවා සමාවර්ත දශම. සමාවර්ත. එකම ඉස්සලා වගේමයි සමාවර්ත දශමයක්. ඉස්සලා දුන්නේ සමාවර්ත. දැන් මේකේ දශම ස්ථාන දෙක බැගින් යන සමාවර්ත දශමයක්. දශම ස්ථාන දෙක බැගින් යන එක. එතකොට මේක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මෙහෙමත් ලියනවා. 0.322 කියලා ලියලා මේ දෙකට මෙහෙම 32ක් තියෙනවා. එතකොට ඒකේ තේරුම තමයි මේ දෙක නැවත යෙදෙනවා කියන එක. මෙහෙම ලියන්නත් පුළුවන්. එතකොට අපි හුඟක් වෙලාවට මේ විදිහට තමයි ලියන්නේ. right. එහෙනම් මේකත් හොයලා ගමු බලන්න. ඕගොල්ලෝ මුලින්ම හොයාගෙන යන්න ඊට පස්සේ බලන්න. එතකොට මම මේක L කියලා ගන්නවා. L සමානයි 0.322 මේ විදිහට තියෙනවා. දැන් මේකේ මම අර මේ දෙවෙනියට ගන්න සමීකරණයයි මේකයි අඩු කරාම දශම ස්ථාන සෙට් එක කැපෙන්න ඕන නේද? එතකොට කැපෙන්න මම මේක 10න් වැඩි කරොත් එහෙම ඊළඟට අලුතෙන් එන සංඛ්‍යාව වෙන්නේ 2.3. එතකොට මේකත් එක්ක මැච් වෙන්නේ නැහැ. එහෙමනම් මේකත් එක්ක ගැලපෙන්න නම් මම මේ 3.2 කියන සංඛ්‍යාවම ඉස්සරහට ගන්න ඕනේ. එතකොට තමයි ඉතුරු වෙන දශම ස්ථානවල 3.2 එන්නේ. එහෙමනම් මේක වැඩි කරන්න වෙන්නේ කීයෙන්ද? මේක අංක 1 කියලා ගත්තොත් අංක 1 අපිට ගුණ කරන්න වෙනවා 100 නේද? මොකද දශම ස්ථාන දෙකක් මුලට ගන්න වෙනවා. එහෙමනම් මම අංක 1 වැඩි කරා 100. එතකොට අපිට එනවා 100ක් L සමාන. දශම ස්ථාන දෙකක් මුලට ආවා. එතකොට 32.323 මේ විදිහට දිගටම දශම ස්ථාන තියෙනවා. අංක 2. දැන් බලන්න අපේ දශම ස්ථාන ගාන සමානයි. මේ දශම ස්ථාන කියන්නේ මේ 3.2 අනන්තය දක්වා යනවා. මෙතන 3.2 අනන්තය දක්වා යනවා. එහෙම නැත්තම් 10න් වැඩි කරොත් වෙන්නේ මෙතෙන්ට 2 එන්නේ. එතකොට ඒකයි මේකයි සමාන නැහැ. අඩු කරාට කැපෙන්නේ. right. දැන් එහෙමනම් අපිට පුළුවන් මේක 2කින් අඩු කරන්න 1. 2කින් 1 අඩු කරොත් අපිට එනවා 100යි L ගෙන් L අඩු වුණාම 99යි L එකක් වෙනවා. සමානයි. එතකොට මෙතනදී දශම ස්ථාන ගානයි මෙතන දශම ස්ථාන ඒ දශම ස්ථානයි සමාන නිසා අපිට මේ දෙක අයින් වෙලා යනවා. එතකොට අපිට ඉතුරු වෙන්නේ 32ක්. එහෙමනම් අපිට L ගෑගෙනවා L සමානයි 32 බෙදීම 99. එතකොට මෙයාට තියෙනවද පොදු සාධක? 3න් බෙදෙන්නේ නැහැ නේද? 99 කොහොමද දෙකෙන් බෙදෙන්නේ නැහැ නේ. එතකොට 3ක් නැහැ. උඩ 32කට නැහැ. එහෙනම් මෙයාට පොදු සාධක නැහැ. එහෙනම් මෙන්න අපි මේ අගය අපි දැන් දක්වලා තිනවා පරිමේය සංඛ්‍යාවක් ආකාරයෙන්. මේ. දැන් එහෙමනම් අපිට තේරෙනවා මෙතන ඕනම සමාවර්ත දශමයක්. දැන් මේකේ දශම ස්ථාන කොහොමද? දශම ස්ථාන මේ ආකාරයට නැතුව අපිට දශම ස්ථාන මෙහෙම තියෙන එකක් කියලා. මම මෙතන තව උදාහරණ දෙකක් ලියන්න. ඕගොල්ලෝ ඒක හදන්න. මම උදාහරණ දෙක විතරක් තව උදාහරණ කිහිපයක් ලියන්න. එතකොට 8 වෙනි උදාහරණය අපි හිතමු අපිට තියෙන්නේ මෙහෙම කියලා 0.125 මේ විදිහට දිගටම යන දශම සංඛ්‍යාව. සමාවර්ත 1.25 දිගටම යනවා. එහෙමනම් මේක හදන්න බැරිද ඔයගලන්ට? මේක පුළුවන් නේද? මේක වැඩි කරන්න වෙන්නේ කීයෙන්ද? 1000 නේද? 1000න් වැඩි කරලා හොයලා ගන්න පුළුවන්. මේකත් උදාහරණයක් විදිහට හදාගෙන යන්න. තව උදාහරණයක් මම දෙන්නම්. 9 වෙනි ගාන. 6.666 මේ විදිහට දිගටම යනවා. මේක කොහොමද දන්නේ? මේකත් අපිට පුළුවන් මොකක් ගන්නද? දශම ස්ථාන තමයි කැපෙන්න ඕන. ඒතකොට මේ පදේම මේක අඩු කරොත් අනිත් පැත්තත් කැපෙනවනේ. ඒ නිසා අපි කරන්නේ දශම ස්ථාන ගාන සමාන වෙන්න මේක 10න් වැඩි කරනවා. එතකොට 66.666 එන්නේ. නේද? එහෙනම් මේ දෙක අඩු කරොත් එහෙම දශම ස්ථාන සෙට් එක කැපිලා යනවා. එහෙනම් මේක අපිට තව උදාහරණයක් මේකත් හදලා ගන්න. තවත් උදාහරණයක් මම දෙන්නම් 10 වෙනි එක 21.211 මේ විදිහට දිගටම යන දශම.
එහෙනම් මේක අපිට 100න් වැඩි කරලා හදා ගන්න පුළුවන් නේද? රයිට්. මෙන්න උදාහරණ තුනක් මෙතන දීලා තියෙනවා. ඒ ටිකත් හදන්න. හරි. දැන් මේ අපි ඉන්නේ ගානේ පරිමේය සංඛ්‍යා කියන කොටසේදී. දැන් එතකොට අපි පරිමේය සංඛ්‍යාවලට උදාහරණ කීපයක් ලියා ගත්තා. එතකොට අපිට මෙන්න මේ පදේ නිසා අපිට පොඩි ප්‍රශ්නයක් ආවා. මේ ඕනම භාග සංඛ්‍යාවක් පරිමේය වෙන්නේ නැහැ කියලා. එතකොට පොදු පද තියෙනවා නම් කපලා අපිට ඒක පරිමේය ආකාරයෙන් දක්වන්න පුළුවන් නේද? ඊළඟට අපි ගත්ත දශම තියෙන ඒවා. එතකොට අපි ඒවත් හදලා ගත්තා. ඒ කියන්නේ අන්ත දශම. ඒ කියන්නේ දශම ස්ථාන ගාන සීමා සහිත වෙන ඒවා. දශම ස්ථාන ගාන නැති වෙන්න උඩයි යටයි 10 බලයකින් වැඩි කරලා හදලා ගත්තා. ඊළඟට අපි අනන්ත දශම ගත්තා. මේ ඔක්කොම අනන්ත දශම. නේද? සමාවර්ත අනන්ත දශම. එතකොට මේ සමාවර්ත අනන්ත දශම ඕනම එකක් අපිට එහෙනම් පුළුවන් පරිමේය ආකාරයෙන් දක්වන්න. නේද? රයිට්. එහෙනම් යටින් ලියන්න. එනම් සියලුම සමාවර්ත දශම සියලුම සමාවර්ත දශම පරිමේය ආකාරයෙන් දැක්විය හැකියි. පරිමේය ආකාරයෙන් දැක්විය හැකියි. ඒතකොට සියලුම සමාවර්ත දශමත් අපරිමේය සංඛ්‍යා නම් වෙන්නේ නැහැ. නේද? ඒතකොට සියලු සමාවර්ත දශමත් අපරිමේය වෙන්නේ නැහැ. right. එතකොට මේක ඇතුලේ තියෙනවා සමාවර්ත නොවන දශම අනන්ත දශම. සමාවර්ත නොවන අනන්ත දශම කියන්නේ කොහොමද? එතකොට මේ වගේ එකම සංඛ්‍යා එකම රටාවක් කොතනකවත් යෙදෙන්නේ නැහැ. ඉලක්කම් 10ක් ගිහිල්ලවත් ආයේ 10 ආයෙ යෙදෙන්නේ නැහැ. 100ක් ගිහිල්ලවත් ඒ 100 ආයෙ යෙදෙන්නේ නැහැ. අන්න ඒවට කියනවා සමාවර්ත නොවන ඒවා කියලා. එතකොට අපිට මේ වගේ ඉලක්කම් 10ක් කියනකොට මේ විදිහට 10ක් ගිහිල්ලා ආයෙත් ඒ 10ම නැවත යෙදෙනවා. ආයෙත් 10කට පස්සේ ඒ 10ම නැවත යෙදෙනවා. එහෙනම් ඒක සමාවර්ත දශමයක්. එහෙම නොවන දශම සංඛ්‍යා තියෙනවා. ඒවා අපිට කීයකින්වත් වැඩි කරලා මෙහෙම හදන්න බෑ. එහෙනම් එතන යටින් ආය ලියා ගන්න සමාවර්ත නොවන දශම පරිමේය ආකාරයෙන් දැක්විය නොහැක. පරිමේය ආකාරයෙන් දැක්විය නොහැක. එතකොට අන්න ඒවා පරිමේය ආකාරයෙන් දක්වන්න බෑ. එහෙනම් ඒ දශම සංඛ්‍යා මොනවා කියලාද අපි හඳුන්වන්නේ? අන්න ඒ ටික අපි හඳුන්වන අපරිමේය සංඛ්‍යා. තේරුණාද? එහෙනම් අපරිමේය සංඛ්‍යාව වෙන්නේ මොනවාද? සමාවර්ත නොවන දශම තමයි අපරිමේය සංඛ්‍යාව. right. එහෙනම් එතනම ලියන්න. එනම් සමාවර්ත නොවන දශම සියල්ල අපරිමේය සංඛ්‍යාව. right. එතකොට අපි මේ තුන්වෙනි මාතෘකාව ගත්තේ පරිමේය සංඛ්‍යා කියන එක. එතකොට අපි මේ වගේ ඒවත් පරිමේය ආකාරයට හදලා ගත්තා. එතකොට දැන් ඔය පළවෙනි වාර විභාග වලට වගේ ඉස්කෝලවල A level වලට නම් අහන්නේ නැහැ. පළවෙනි ටර්ම් ටෙස්ට් වලට එහෙම අහනවා මේ වගේ දශම සංඛ්‍යාවක් දීලා පරිමේය ආකාරයෙන් දක්වන්න. නැත්නම් භාග සංඛ්‍යාවක් ලෙස දක්වන්න. එතකොට මේ දක්වන ආකාරය තමයි අපි ඔය කතා කරන්නේ. එතකොට ඒවා ඔය මේ මුල වාර විභාග වල වගේ ඒවට අහනවා. right. එහෙනම් ඊළඟ මාතෘකාව ලියා ගන්න අපරිමේය සංඛ්‍යා. ඊළඟ එක අපරිමේය සංඛ්‍යා. හතරවෙනි එක. අපරිමේය සංඛ්‍යා. එතකොට irrational numbers. irrational numbers. එතකොට අපරිමේය සංඛ්‍යාවල සංකේතය තමයි පරිමේය සංඛ්‍යා q නම් q dash අනුපූරකය. පරිමේය සංඛ්‍යාවලට අයත් නොවන එක. ඒක අපි විශේෂයෙන් කතා කරන්නේ නැති නිසා ඒක අපි මේ සංකේතයෙන් හඳුන්වන්නේ. එතකොට ඒකට අර්ථ දැක්වීමක් නැහැ. පරිමේය සංඛ්‍යාවලට විතරයි අර්ථ දැක්වීමක් තියෙන්නේ. එතකොට මේ ආකාරයට ලියන්න බැරි සංඛ්‍යා තමයි අපි හඳුන්වන්නේ අපරිමේය සංඛ්‍යා කියලා. එතකොට අපිට අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඕනම සමාවර්ත දශමයක් වුණත් අපිට මේ ආකාරයට හදාගන්න පුළුවන්. එතකොට සමාවර්ත නොවන දශම සංඛ්‍යා තමයි මේ රටාවට හදාගන්න බැරි. සමාවර්ත නොවන අනන්ත දශම. සමාවර්ත නොවන දශම සංඛ්‍යා ගන්න 5ක් විතර තියෙනවා අපිට ඒක වැඩි කරලා හදාගන්න පුළුවන්. හැබැයි අනන්තය දක්වා මේක විහිදෙනවා නම් අන්න ඒ වගේ අපිට මේ රටාවට හදන්න බෑ. right. එහෙමනම් අපරිමේය සංඛ්‍යා කියන එක ගැන අපි දැන් දන්නවා. අපි ඒක ලියාගමු. එහෙමනම් ලියා ගන්න
මේ විදිහට ලියා ගන්න. පරිමේය සංඛ්‍යාවක් ආකාරයෙන් දැක්විය නොහැකි සංඛ්‍යා. පරිමේය සංඛ්‍යාවක් ආකාරයෙන් දැක්විය නොහැකි සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා ලෙස හැඳින්වේ. අපරිමේය සංඛ්‍යා ලෙස හැඳින්වේ. යටින් ආලියට එනම් මොන සංඛ්‍යාවද අපිට ওই පරිමේය ආකාරයෙන් දක්වන්න බැරිව තියෙන්නේ? මොනවාද බැරිව තියෙන්නේ? දැන් අපි කිව්වා දශම සංඛ්‍යාව සීමා සහිතයි නම් දශම ස්ථාන 3ක් 4ක් 5ක් 10ක් 100ක් හරි කවන්නේ කියලා නවතිනවා නම් ඒ ඕනම එකක් අපිට දශම ස්ථාන ගන්න නැති වෙන්න උඩයි යටයි 10 බලයෙන් වැඩි කරලා පොදුපත් තියෙනවා නම් කපලා පරිමේය ආකාරයෙන් හදන්න පුළුවන් නේද? එතකොට ඒවා පරිමේය ආකාරයෙන් හදන්න පුළුවන්. ඒ වගේම සමාවර්ත දශම තියෙනවා නම් ඒවත් අපිට පරිමේය ආකාරයෙන් හදන්න පුළුවන් නේ. එතකොට ඔය දෙකටම නොපිහිටන ඒවා තමයි අපරිමේය සංඛ්‍යාව වෙන්නේ. නේද? එනම් සමාවර්ත නොවන අනන්ත දශම. සමාවර්ත නොවන අනන්ත දශම සංඛ්‍යා. අනන්ත දශම කියන්නේ දශම ස්ථාන ගන්න සීමාවක් නැහැ. දිගටම යනවා. කොතනකවත් සමාවර්ත වෙන්නේ නැහැ. ඒක තමයි සමාවර්ත නොවන අනන්ත දශම කියන්නේ. එනම් සමාවර්ත නොවන අනන්ත දශම සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යා. right. ඒකට අපි උදාහරණ කීපයක් ලියාගමු. එතකොට අපිට කොතනකවත් අපරිමේය සංඛ්‍යාවක් බව පෙන්වන්න කියලා එන්නේ නැහැ අපේ විභාගය හැටියට. මොකද කලින් ඒ වගේ තිබිලා තියෙනවා අපරිමේය සංඛ්‍යා බව පෙන්වන්න. එතකොට අපරිමේය සංඛ්‍යාවක් බව පෙන්වන්න කියනකොට අපි ඒකදී ඇත්තටම පෙන්වන්නේ අර මෙතෙන්දී මම කිව්වනේ p හා q ට පොදු සාධක නොමැති කියලා. අන්න එතනින් තර්කයක් අරගෙන තමයි අපි ඕක පෙන්වන්නේ. එතකොට අපිට ඒක නැති නිසා මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. එතකොට අපිට අදහසක් තියෙන්න ඕන අපරිමේය සංඛ්‍යා කියන්නේ ආසන්නව මෙන්න මේ වගේ සංඛ්‍යා කියන එක. right. එහෙනම් අපි උදාහරණ කීපයක් ලියාගමු. උදාහරණ right. මූල දෙක අපරිමේය සංඛ්‍යාවක්. මූල දෙකේ ගත්තොත් ඒ මූල දෙක කවදාවත් සමාවර්ත වෙන්නේ නැහැ. මේකේ දශම ස්ථාන ගන්න නවතින්නේ නැහැ. ඒතකොට මූල දෙක අපරිමේය සංඛ්‍යාවක්. ඒ වගේම මූල තුනක් එහෙමයි. මූල පහ මේ වගේ සංඛ්‍යා අපරිමේයයි. මූල 7 ඔය වගේ සංඛ්‍යා කීපයක් තියෙනවා අපරිමේයයි. ඒතකොට මේවා අපරිමේයයි. මේවා ගන්න දශම ස්ථාන ගන්න නවතින්නේ නැහැ. දශම ස්ථාන ගන්න නවතින්නේ නැහැ නෙවෙයි. දශම ස්ථාන මේ සමාවර්ත වෙන්නේ අනන්තය දක්වා යනවා. අපිට දශම ස්ථාන ගන්න නවතින එකෙන් නෙවෙයි අපි තීරණය කරන්නේ පරිමේයද අපරිමේයද කියලා. දශම ස්ථාන ගන්න අනන්තය දක්වා ගියත් ඒක සමාවර්ත නම් අපිට ඒක ටක් ගාලා පරිමේය ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් නේ. right. එතකොට මේ සංඛ්‍යා. ඊළඟට තව එක්කෙනෙක් ඕගොල්ලෝ දන්නේ 5. 5 අපරිමේයයි. අන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා පරිමේය සංඛ්‍යාවලදී ඔයගොල්ලන්ට එතනම උදාහරණයක් විදිහට දුන්නා 7න් 22 කියන එක නා පරිමේය සංඛ්‍යාවක් කියලා. 7න් 22. නේද? දැන් මෙතෙන්දී 5 අපරිමේයයි කියනවා. අපි ඉතින් O level වලදී අරගෙන තියෙනවානේ 5 කියන්නේ 7න් 22යි කියලා. එතකොට 5 කොහොමද අපරිමේය වෙන්නේ? නේද? දැන් 7න් 22 පරිමේයයි. මේකත් මේ නිකිල සංඛ්‍යාවක් මෙයත් නිකිල සංඛ්‍යාවක්. මේ දෙන්නට පොදු සාධක නැහැ. යට බිඳුවක් වෙන්නේ නැහැ. එහෙනම් මෙයා පරිමේයයි. මේක පරිමේයයි. මෙන්න මේ කොටස q පරිමේය සංඛ්‍යාව. ඊට පස්සේ මම මෙයා කියනවා q dash කියලා. කොතනද වැරද්ද තියෙන්නේ? කොතන හරි වැරද්දක් තියෙන්න ඕනේ එහෙනම්. එහෙනම් මේ දෙක එක්ක සමාන වෙන්නේ නැති වෙන්න ඕන. නැත්තම් මේ දෙක වැරදි වෙන්න ඕන මම කියලා කියන දේ. නේද? එතකොට මෙතන වැරද්ද තියෙන්නේ මෙතන සමාන ලකුණු. මේ දෙන්න සමාන නැහැ. මේ දෙන්න සමාන නැහැ. මේ අපි අරන් තියෙන්නේ O level වලට මේකට ආසන්න අගයක්. මේක ඇත්තටම නිවැරදි අගය නෙවෙයි. ඔයගොල්ලන්ට කැල් එකේ වැළුවොත් එහෙම කැල්කියුලේටර්ස් වල තියෙනවා. දැන් ඔය ෆෝන් වල තියෙන කැල් එකෙත් තියෙනවා 5 කියන අගය වෙනම තියෙනවා. 5 ගහලා කීයද කියලා බලන්න. 3.1යි ඔය වගේ ගාණක් තියෙනවා. ඊට පස්සේ 7න් 22 කීයද කියලා බලන්න. 7න් 22 ගහලා බැලුවොත් ඒකට අගයක් තියෙනවා. එතකොට මේ දෙන්නගේම දශම ස්ථාන 2ක් 3ක් විතර සමාන වුණාට එතනින් එහාට සමාන නැහැ. එතනින් එහාට සමාන නැහැ. එතකොට මේ දෙන්න ඇත්තටම සමාන සංඛ්‍යා දෙන්නෙක් නෙවෙයි. මේ දෙන්න පැහැදිලිවම අසමානයි. එතකොට 5 කියන අගය 5 අසමානයි 7න් 22ට. 7න් 22ට අසමානයි.
මෙයා පරිමේයයි මෙයා අපරිමේයයි. එතකොට මේ අපි අරගෙන තියෙන්නේ 7.22 කියලා ෆයිට O level වලදී ආදේශ කරලා තියෙන්නේ ඊටාම ආසන්නයි. එතකොට අපි A level වලදීත් අපිට 5 කියන අගේ නිතර එනවා. ඒ කොතනකටවත් අපි 7.22 ආදේශ කරන්න යන්නේ නැහැ. A level වලදී. ආදේශ කරොත් වැරදි. මොකද හේතුව මේ දෙන්න සමාන නොවන නිසා. අපිට ගානේ කියලා තිබුණොත් 5 7.22 කියලා ගන්න. එහෙම වුණොත් අපි ආදේශ කරනවා. අපිට සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ. එතකොට අපි 5 තිබුණොත් එහෙනම් 5 ආයෙ සුළු කරන්න යන්නේ නැහැ. ඒක එහෙම 5 විදිහටම තියෙනවා. තේරුණාද? එහෙනම් 5 කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. තවත් ওই විදිහම සංඛ්‍යාවක් ඉන්නවා e. මේක නම් මම කියන්න යන්නේ නැහැ දැන්. e කියන කෙනාට වෙනම අර්ථ දැක්වීමක් තියෙනවා. e කියලා සංඛ්‍යාවක් තියෙනවා. ඒකත් දැනට ලියා ගන්න e කියලාම. e කියන්නේ අපරිමේය සංඛ්‍යාවක්. එතකොට මේ වගේ අපරිමේය සංඛ්‍යා ගණනාවක් තියෙනවා. මේ විදිහට යනවා. මේ විදිහට යනවා. right. එහෙනම් ඔන්න අපි අපරිමේය සංඛ්‍යාත් මොනවද කියන එක හඳුනාගත්තා. එතකොට ඒවටත් උදාහරණ කිහිපයක් අපි කතා කරා. right. right. එතකොට අපි මේ වෙනකොට කතා කරලා තියෙන මොනවාද? ප්‍රකෘති සංඛ්‍යා. natural numbers. ඊළඟට නිකිල සංඛ්‍යා කතා කරා. ඊළඟට පරිමේය සංඛ්‍යා කතා කරා. ඊට පස්සේ පරිමේය නොවන අනිත් සියලුම සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා විදිහට අපි ගත්තා. right. ඊළඟට අපේ ප්‍රධාන මාතෘකාව අපි මේකේ ප්‍රධාන මාතෘකාව කියන්නේ මොකද්ද? තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා විශ්ලේෂණය. නේද? එහෙනම් අපේ ප්‍රධාන මාතෘකාවට යමු අපි ඊළඟ සංඛ්‍යා වර්ගය ගන්න. ඊළඟ සංඛ්‍යා වර්ගය තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා. 5. පස්වෙනි වර්ගය තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා මොනවද කියන එක අපි ගත්තේ නේද? පස්වෙනි සංඛ්‍යා වර්ගය අපිට එනවා තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා අපි හඳුන්වන්නේ real numbers කියලා. සංකේතය r. එතකොට ඒකත් ඉරිදිලක් මේ විදිහට එනවා. r ගෙන් හඳුන්වන්නේ real numbers. තාත්වික සංඛ්‍යා. එතකොට තාත්වික සංඛ්‍යා කියන්නේ මොකක්ද? තාත්වික සංඛ්‍යා කියන්නේ තාත්වික සංඛ්‍යා කියන්නේ තව විදිහ එක පැත්තකින් ගත්තොත් තාත්වික සංඛ්‍යා කියන්නේ අපිට කියනවා අතාත්වික නොවන සංඛ්‍යා කියලා. එතකොට අතාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක අඳුරගෙන තියෙනවා. right. එහෙම නැත්නම් තාත්වික සංඛ්‍යා කියන එක අපිට හඳුන්වන්න පුළුවන් තව ක්‍රමයකින්. තාත්වික සංඛ්‍යා කියන්නේ සියලුම පරිමේය සංඛ්‍යාවලයි අපරිමේය සංඛ්‍යාවලයි එකතුව තාත්වික සංඛ්‍යා. සියලුම පරිමේය සංඛ්‍යාවලයි අපරිමේය සංඛ්‍යාවලයි එකතු වුණු කුලකේ අපි කියනවා තාත්වික සංඛ්‍යා කුලකය කියලා. හරිද? තවත් විදිහකට අපිට කියන්න පුළුවන්. අපි මේ ප්‍රස්තාවවලදී මේ අඳිනවනේ x අක්ෂය. එතකොට x අක්ෂය තියෙනවා බිඳුව තියෙනවා මේ පැත්තේ ධනාංගයන් ඍණාංගයන් තියෙනවා. මේ x අක්ෂය මත ලකුණු කළ හැකි ඕනම සංඛ්‍යාවක් අපි කියනවා තාත්වික සංඛ්‍යාවක්. මේ තව විදිහකට x අක්ෂය මත ලකුණු කරන්න ඕනම අංගයක්. ඒවට අපි කියනවා තාත්වික සංඛ්‍යා කියලා. එතකොට ඔය තමයි. මේකට අපි හඳුන්වන්නේ තාත්වික අක්ෂය කියලා. x අක්ෂය. තාත්වික අක්ෂය. එතකොට මෙන්න තාත්වික සංඛ්‍යා. right. එහෙනම් ලියා ගන්න තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා ලියා ගන්න. සියලු පරිමේය සහ අපරිමේය සංඛ්‍යාවලින් සියලු පරිමේය සහ අපරිමේය සංඛ්‍යාවලින් සෑදුන සංඛ්‍යා කුලකය. සියලු පරිමේය සහ අපරිමේය සංඛ්‍යාවලින් සෑදුන සංඛ්‍යා කුලකය තාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වෙනවා. තාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වෙනවා. right. එහෙනම් මේ තමයි තාත්වික සංඛ්‍යා. හරි. එතකොට තාත්වික සංඛ්‍යා කියන එක එහෙනම් පරිමේය සංඛ්‍යාවලයි අපරිමේය සංඛ්‍යාවලයි එකතුවක්. එතකොට මේ තාත්වික සංඛ්‍යා කියන එක මම මේ විදිහට
වෙන් රූපයක දැක්වුවොත් එහෙම වෙන් රූපයක මම දක්වනවා තාත්වික සංඛ්‍යා. මේ වෙන් රූපයේ ඉන්නේ තාත්වික සංඛ්‍යා r කියන කෙනා. එතකොට මේ r කියන කෙනා හැදිලා තියෙන්නේ පරිමේය සංඛ්‍යා q වලින් සහ අපරිමේය සංඛ්‍යා q dash. එතකොට පරිමේය සංඛ්‍යා වලට වඩා අපරිමේය සංඛ්‍යා ගත්තම මේ පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා එක හා සමානවම තියෙනවා. එක හා සමාන ප්‍රමාණ වලින්ම තියෙනවා. අපරිමේය සංඛ්‍යාත් පරිමේය සංඛ්‍යා වගේම ප්‍රමාණ වලින් තියෙනවා. right. එතකොට මෙන්න මේ දෙන්නගේ එකතුව තමයි අපි කියන්නේ තාත්වික සංඛ්‍යා කියලා. right. මේකත් පොඩිවට අඳගන්න. එතකොට අදහසක් එනවා අපිට තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. පරිමේය සංඛ්‍යාවයි අපරිමේය සංඛ්‍යාවයි වල එකතුව. හරි. right. මම එතකොට මේකම අපි ඉගෙන ගත්ත සියලුම සංඛ්‍යා වර්ග වලට අදාළව මේක තව පොඩ්ඩක් අපි ඇඳලා ගමු. එතකොට අපි ඉගෙන ගත්ත සියලුම සංඛ්‍යා මෙන්න. අපි ඉගෙන ගත්ත සියලුම සංඛ්‍යා වර්ග. එතකොට අපි ඉගෙන ගත්ත සියලුම මම බඩ මේ පරිමේය සංඛ්‍යාවල අපි ගොඩක් දේවල් අඳින්න නිසා මේ පැත්තට ටිකක් අඩු වෙන්න අඳින්නම් මේක පොඩිවට. එතකොට අපි ඉගෙන ගත්ත සංඛ්‍යා තියෙනවා මේ තමයි පරිමේය සංඛ්‍යා. q මේ අපරිමේය සංඛ්‍යා q dash. එතකොට මේ ඔක්කොම තමයි අපි හඳුන්වන්නේ තාත්වික සංඛ්‍යා පද්ධතිය කියලා. මෙන්න සංඛ්‍යා කුලක. right. එතකොට මේ පරිමේය සංඛ්‍යා ඇතුලේ හිටියා කවුද? මේක ඇතුලේ ඉන්නවා පරිමේය සංඛ්‍යා ඇතුලේ ඉන්නවා තව කෙනෙක්. එයා අපි හඳුන්වනවා නිකිල සංඛ්‍යා. ඉසල් නිකිල සංඛ්‍යා. එතකොට මේ නිකිල සංඛ්‍යා තවත් ධන නිකිල ඍණ නිකිල ඔය ආකාරවලට බෙදලා තිබුණා. මම ඒකයි මේක හරියටම බෙදලා ධන ඍණ. ඒතර බිඳුවක් තියෙනවා ඒකේ. බිඳුව ඒ දෙකට අයිති නැහැ. ඒතර බිඳුවත් එහෙම වුණොත් දක්වන්න ඕන. මම ඒක දක්වන්න යන්නේ නැහැ. ඒතර මේක ඇතුලේ තව කෙනෙක් හිටියා. කවුද? n natural numbers ප්‍රකෘති සංඛ්‍යා. මෙන්න අපි ඉගෙන ගත්ත සංඛ්‍යා වර්ග. right. එහෙනම් මේකත් ඇඳගන්න. මෙන්න අපි ඉගෙන ගත්ත සංඛ්‍යා වර්ග ටික අපි තාත්වික සංඛ්‍යා කුලකයේ ඇතුලේ ඇඳලා ගත්තා. හරි. එතකොට දැන් අපි මෙතන කතා කරා මේ තාත්වික සංඛ්‍යා මේ විදිහට දක්වන්න පුළුවන්. ඒතකොට පරිමේයයි අපරිමේයයි වල එකතුව කියලා. එතකොට මම තව දෙයක් උගලන් කිව්වා. තව ආකාරයකට මේ පරිමේය සංඛ්‍යා අපිට හඳුන්වන්න මේ තාත්වික සංඛ්‍යා හඳුන්වන්න පුළුවන් කියලා. right. එතකොට අපි මේ මොකක්ද මේ ආකාරය කියන එකත් බලමු. එතෙන් අපි මේ සංඛ්‍යා පද්ධතිය ගැන මේ කොටස අපි අවසන් වෙනවා. right. එහෙමනම් මම තව විදිහක් ඔයගලන්ට කිව්වා. මම කිව්වා මේ අපරිමේය නොවන සංඛ්‍යා කියලා. එතකොට අපරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියන පොඩ්ඩක් අපි ඉගෙන ගන්න ඕන. එතකොට මම තව විදිහකට මේක කිව්වා x අක්ෂය කියන්නේ අපි තාත්වික සංඛ්‍යා අක්ෂය. එතකොට තාත්වික සංඛ්‍යා කුලකයේ ලකුණු කරන්න බැරි සංඛ්‍යා තමයි අපි අපරිමේය සංඛ්‍යා කියලා හඳුන්වන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මෙන්න අපේ x අක්ෂය. x අක්ෂය. මෙතන බිඳුව තියෙනවා. දැන් මම ඔයගලන්ට කිව්වොත් 1 ලකුණු කරන්න කියලා ඔයගලන්ට බැරිද ලකුණු ගන්න? එක පුළුවන් නේද? මේ පැත්තේ මෙන්න මේ හරියෙන් 1 තියෙනවා. මෙන්න 1. ඍණ 3 ලකුණු කරන්න කිව්වොත් ඍණ 1, ඍණ 2, ඍණ 3. මෙතන තමයි ඍණ 3 තියෙන්නේ. එහෙනම් ඒකත් අපිට මේ අක්ෂය මත ලකුණු ගන්න පුළුවන්. එහෙනම් ඍණ 3ක් තාත්වික සංඛ්‍යාවක්. මම ඔයගලන්ට කිව්වොත් මෙහෙම මම කියනවා 3න් 1 ලකුණු කරන්න. 3න් 1 කිව්වොත් එහෙම 1 කියන අගය හරියටම 3න් 1කට බෙදුණු අගය තමයි 3න් 1. මෙතන නේද එන්නේ. මේ විදිහට එන්නේ. මම කිව්වොත් එහෙම මූල පහ හොයන්න. මූල පහ ලකුණු කරන්න. එතකොට මූල පහ ලකුණු කරන්න කිව්වොත් මූල පහේ යගේ අපිට අපි කියවනේ මූල පහ කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් කියලා. එතකොට මූල පහ හරියටම දශම ස්ථාන බෙදිලා එන තැන හොයාගන්න බෑ. ඒ වුණාට මට කියන්න පුළුවන් නේද? මෙතන දෙක තියෙන්නේ දෙකක් තුනක් අතර සංඛ්‍යාවක් මූල පහ කියලා. 2යි 3යි අතර සංඛ්‍යාවක් තමයි මූල පහ. මොකද හේතුව 2 වර්ගය 4යි එන්නේ. එතකොට 3 වර්ගය ගත්තොත් 9යි. එතකොට 4යි 9යි අතරාගයක්නේ. නේද? මූල පහේ වර්ගය 5 එන්නේ. එහෙනම් මූල පහ කියන්නේ දෙකක් තුනක් අතර සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන්. අන්න එහෙම අපිට සංඛ්‍යා රේඛාවේ කොතන හරි මෙන්න මේක තියෙන්නේ මෙතන කියලා අදහසක් කියන්න පුළුවන් නම් අන්න ඒවා ඔක්කොම අපි කියනවා තාත්වික සංඛ්‍යා කියලා. දැන් අපි කියමුකෝ තව සංඛ්‍යාවක් අපිට අඩුම තරමේ මේක ධන සංඛ්‍යාවක් ඍණ පැත්තේ තියෙන කියලා හරි කියන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා තාත්වික සංඛ්‍යාවක් කියලා. සංඛ්‍යාව මේ වගේ මේ සංඛ්‍යා දෙක අතර නෙවෙයි. මේක ධන පැත්තේ තියෙන කියලා කියන්න පුළුවන් නම් ඒකත් අපි කියනවා තාත්වික සංඛ්‍යාවක් කියලා. අඩුම ධනද ඍණද කියලාවත් කියන්න බැරි ඒවා තමයි අපි කියන්නේ අතාත්වික සංඛ්‍යා කියලා. ධනද ඍණද කියලාවත් කියන්න බැරි ඒවාට අපි කියනවා අතාත්වික සංඛ්‍යා කියලා. right. එහෙම සංඛ්‍යා තියෙනවද අපිට?
ධනද ඍණද කියලා කියන්න බැරි ඒවා. බලමුකෝ. රයිට්. හරි. මම උදාහරණයක් ගන්නම්. 4 වර්ගමූලය. 4 වර්ගමූලය කීයද? වර්ගමූල 4 කියන්නේ 2යි නේද? 2යි. ඒතකොට 2 වර්ග කරොත් 4ක් වෙනවා. එහෙනම් හරිනේ. නේද? රයිට්. මට කියන්න ඍණ 4 වර්ගමූලය කීයද? ඍණ 4 වර්ගමූලය. ඍණ 4 වර්ගමූලය. ඍණ 4 වර්ගමූලය ධන දෙකද? ධන දෙකයිද? නෑ. ධන දෙක වෙන්නේ නෑ. වැරදි. මොකද ධන දෙක වර්ග කරොත් ඍණ 4 හැදෙන්නේ නෑ. එහෙනම් ඍණ 4 වර්ගමූලය ඍණ 2යිද? නෑ නේද? ඒතකොට ඍණ 2 වර්ග කරොත් ඒ හැදෙනවද ඍණ 4? නෑ. ඍණ 2 වර්ගය ඍණ 2 ඍණ 2කින් වෙන්නොත් ධන 4යි. එහෙනම් ඒක ඍණ 2ක් නෙමෙයි. ඒකත් කරා. එතකොට ඍණ 4 වර්ගමූලය ධනද ඍණද කියලාවත් අපි දන්නවද? නෑ. අන්න අතාත්වික සංඛ්‍යාවක්. තාත්වික අක්ෂය මත ලකුණු කරන්න බෑ. මේකේ අඩුම ධන පැත්තේද ඍණ පැත්තේද මේක ලකුණු වෙන්නේ කියලාවත් අපි දන්නේ නෑ. එහෙමනම් අපි කියනවා වර්ගමූල ඇතුලේ ඍණ සහිත සංඛ්‍යා. අපි කියනවා අතාත්වික සංඛ්‍යා කියලා. එහෙමත් නැත්නම් මේක තවත් විදිහකට කියනවා සංඛ්‍යාවක වර්ගය ගත්තොත් අපි කියවනේ පැහැදිලිව ධන වෙන්න ඕනේ කියලා. එතකොට සංඛ්‍යාවක වර්ගය ඍණ වෙනවා නම් ඍණ 9යි නම් වර්ගය. එතකොට x කියන්නේ අපිට එනවා ඍණ 9 වර්ගමූලය. නේද? එතකොට මේක අතාත්විකයි. වර්ගමූල ඇතුලේ ඍණ තියෙන්නේ. එහෙනම් අපි තවත් විදිහකට කියනවා වර්ගයේ ඍණ වෙන සංඛ්‍යාත් අතාත්වික සංඛ්‍යයි. වර්ගයේ ඍණ වෙන සංඛ්‍යාත් අතාත්වික සංඛ්‍යා. එකම එක කියලා තියෙන්නේ. එහෙනම් වර්ගමූල තුල ඍණ සහිත සංඛ්‍යා ඍණාගයන් සහිත සංඛ්‍යා අතාත්විකයි. ඒක තව විදිහකට කිව්වොත් වර්ගයේ ඍණ වෙන සංඛ්‍යා අතාත්විකයි. එතකොට ඒවා මේ තාත්වික අක්ෂය මත ලකුණු කරන්න බෑ. එතකොට අපේ මාතෘකාවේ තාත්වික සංඛ්‍යා විශ්ලේෂණය. එතකොට ඒකේ තාත්වික සංඛ්‍යා ගැන කතා කරනකොට මම එතනම අතාත්වික සංඛ්‍යා කියන එකත් මොකක්ද කියලා මේ කියාගෙන යන්නේ. right. එහෙමනම් ලියන්න මේ විදිහට. ඕන්න මේක ලියන්න. මූල 4 වර්ගයේ 2යි. එතකොට ඍණ මූල 4 වර්ගය ධන 2යි කියන්නත් බෑ අපිට ඍණ 2යි කියන්නත් බෑ. එතකොට මේක ප්‍රශ්නයක් අපිට. මේක ප්‍රශ්නයක්. මේක ධන පැත්තේද ඍණ පැත්තේද තියෙන කියලා කියන්න බෑ. එතකොට මේක අපිට x අක්ෂය මත ලකුණු කරන්න බෑ. x අක්ෂය කියන්නේ තාත්වික අක්ෂය මත ලකුණු කරන්න බෑ. අපි දන්නේ නැහැ. තියෙන පැත්ත ධනද ඍණද කියලාවත්. එතකොට එහෙනම් මේක අතාත්විකයි. එතකොට මේකට අපි අතාත්වික අක්ෂය කියලා වෙන එකක් ඇඳලා ගන්නවා. එතකොට ඒ පාඩම අපිට තියෙනවා 13 වසර අන්තිමටම සංකීර්ණ සංඛ්‍යා කියලා. සංකීර්ණ සංඛ්‍යාවලදී කතා කරන්නේ අපි මේ අතාත්වික සංඛ්‍යා ගැන. හරි. right. එහෙමනම් ලියා ගන්න අතාත්වික සංඛ්‍යා කියලා මාතෘකාව ලිව්වද කියලා මට මතක නැහැ. මාතෘකාව ලියන්න අතාත්වික සංඛ්‍යා, තාත්වික සංඛ්‍යා කියලා ලිව්වේ නේද? ඊළඟ සංඛ්‍යා වර්ගය ලියන්න අතාත්වික සංඛ්‍යා කියලා. අතාත්වික සංඛ්‍යා. අතාත්වික සංඛ්‍යා. right. අතාත්වික සංඛ්‍යාවල සංකේතය i. right. ඒක ලියා ගන්න මේ විදිහට ලියන්න. වර්ගමූල තුල ඍණ සහිත සංඛ්‍යා. වර්ගමූල තුල ඍණ සහිත සංඛ්‍යා. හේවත් වර්ගයේ ඍණ වන සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා වේ. වර්ගයේ ඍණ වන සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා වේ. එතකොට මේ වගේ සංඛ්‍යා අපි අතාත්වික සංඛ්‍යා කියලා ලියන්නේ. උදාහරණ ලියා ගන්න ඍණ මූල 4 ඍණ 3 වර්ගමූලය නේද? ඔය ඍණ දින ඕනම එකක්. ඍණ 1.5 වර්ගමූලය මේවා ඔක්කොම අතාත්විකයි. නැත්නම් අපි ගත්තොත් එහෙම x වර්ගය සමානයි ඍණ 25යි නම් x අතාත්විකයි. x අතාත්විකයි. එතකොට මේ වගේ ඒවා අතාත්වික සංඛ්‍යා කියලා හඳුන්වනවා. right. මෙතෙන්දී මම තා පොඩි දෙයක් මතක් කරලා ඉන්නම්. එතකොට අපි ඔයගලන්ට මතකයි මේ අපි අර සාධක හොයලා ගත්තා නේද මුල සුළු කිරීමවලදී. මුල සුළු කිරීම වල සාධක හොයලා ගත්තා. එතකොට සාධක හොයනකොට මේ අර දැන් මම කිව්වා වර්ග දෙකක අන්තරය ලියනකොට මම කිව්වා x වර්ගයේ ඍණ 4 තිබුණොත් අපිට මේක ලියන්න පුළුවන් x ඍණ 4 වාරයක් x ඍණ 2 වාරයක් දෙකේ වර්ගය නෙමෙයි තියෙන්නේ x ධන 2 කියලා ලියලා මේක බිංදුවට සමාන කරලා x ටගයන් හොයලා ගන්න පුළුවන්. එතකොට මෙයාගේ සාධක තියෙනවා මෙයාට ඒකට තාත්වික මූල තියෙනවා.
එතකොට අපි කිව්වා මේ වගේ ඒවාට ලියන්න බෑ කියලා. x වර්ගයේ ධන 4 තිබුණොත් මේක ආයෙ ලියන්න බෑ. මේක ප්‍රශ්නයක්. මොකද හේතුව මේක සමානයි බිඳුව කියලා තිබුණොත් එහෙම දැන් මේක සමානයි x වර්ගයේ ඍණ 4 සමානයි බිඳුව කියලා තිබුණොත් මෙතනින් අපිට එනවා x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2යි කියන අගයන් දෙක. ඒ වගේම අපිට x වර්ගයේ ඍණ 4 ධන 4 සමානයි බිඳුව කියලා තිබුණොත් මේක සාධක ලියන්න බෑ. එතකොට අපිට එන්නේ x වර්ගයේ සමානයි ඍණ 4යි. එහෙනම් x කියන්නේ මොකද්ද? අතාර්කික සංඛ්‍යාවක්. එතකොට මෙයාට තියෙන්නේ තාත්වික විසඳුමක් නෙවෙයි. අතාර්කික විසඳුමක්. අන්න ඒක තමයි මේකේ හේතුව. එතකොට වර්ග පූර්ණයේදී අපිට මොකක් හරි වර්ග පූර්ණයේදී අපිට මේ වගේ වර්ගයක් එනවා. ඊළඟට ධන අගයක් ආවොත් එහෙම ධන කීයක් හරි ඉලක්කමක් ආවොත් සමානයි බිඳුව කියලා මේක අනිත් පැත්තට ගියාම ඍණ වෙනවා. එතකොට වර්ගයේ ඍණ. එහෙනම් අතාර්කිකයි. එතකොට මේක අපිට සාධක වලට කඩලා එහෙම ගෙනීමේ හැකියාවක් නැහැ. right. මෙන්න එන අපි සංඛ්‍යා පද්ධතිය ගැන සම්පූර්ණයෙන් කතා කරා. එතකොට සංඛ්‍යා අපිට මේ විදිහට තමයි එන්නේ. මේක අපිට හොඳට මතක තියෙන්න ඕන. මේ අපේ ඇත්තටම මැත්ස් වල මුලම කොටස. එතකොට මීට කලින් ඔයගොල්ලන්ගේ සුළු කිරීම කොටසක් තියෙනවා. එතකොට ඒ සුළු කිරීම කොටස අපේ O level වලත් A level වලත් අර ගැප් එක ඒ වෙනස නැති කරන්න තමයි මේ කොටස දාලා තියෙන්නේ. එතකොට A level පටන් ගන්න ඇත්තටම මෙතන සංඛ්‍යා වලින්. right. එතකොට මෙතනින් එහාට අපිට එනවා ශ්‍රිත කියන පාඩම. ශ්‍රිත කියන පාඩමට කලින් මම තව පොඩි කොටසක් කතා කරනවා. අපිට ඒකට අවශ්‍ය වෙන මේ අසමානතා කියන කොටස ඊළඟට අපි බලමු. එහෙනම් අපි ඊළඟ එකෙන් මේ කොටස බලමු. ඕගලන්ට ගැටලු තියෙනවා නම් මේකේ මොන හරි ප්‍රශ්න තියෙන තැන් තියෙනවා නම් මට WhatsApp message එකක් හරි නැත්නම් මේ Telegram වලට හරි message එකක් හරි දාන්න නැත්නම් call එකක් හරි දෙන්න. right. අපි එහෙනම් ඊළඟ දවසේ බලමු මේකේ අසමානතා කොටස.